දරුවනි අපි දැන් පසුගිය පාඩම් එකක තුලින් කතා කරමින් ආවේ උසස් පෙළ ගිණුම් කරන විෂය නිර්දේශයේ 6 වෙනි ඒකකය ඒ තමයි කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම. අපි එම ඒකකය තුළ පළවෙනි පරිච්ඡේදය කතා කළා මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම හා වැදගත්කම. ඒ දෙවෙනි පරිච්ඡේදය වශයෙන් අපි පසුගිය ඒකකයෙන් ආරම්භ කළා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ඉතාමත් වැදගත් කොටස වන ගැලපුම් සටහන්. ඒ පළවෙනි කොටස. අපි මේ වන විට ඒ සම්බන්ධයෙන් අභ්‍යාස 25ක් දක්වා මේ පහුගිය පාඩම් ඒකකය තුලින් කතා කළා. අද අපි තවදුරටත් ගැලපුම් සටහන් සම්බන්ධයෙන් ඉදිරි අභ්‍යාස සාකච්ඡා කරමු. අපි අවසාන වරට කතා කරමින් ආවේ ගැලපුම් සටහන් 4ක්. ඒ තමයි උපචිත වියදම් ගැලපීම, ඉදිරියට ගෙවූ වියදම් ගැලපීම, ඒ වගේම ලැබිය යුතු ආදායම් ගැලපීම හා කලින් ලැබූ ආදායම් ගැලපීම. එම ගැලපුම් සටහන් 4 සම්බන්ධයෙන් තවදුරටත් අභ්‍යාස කිහිපයක් තියෙනවා. එකී අභ්‍යාස සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඊළඟ ගැලපුම් සටහන් වලට අපි යමු. බලන්න අභ්‍යාස අංක 26. පහත දැක්වෙන තොරතුරු ස්ටීවන්ගේ ව්‍යාපාරයට අදාළ වේ. ඔබ විසින් 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්ටීවන්ගේ ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා සැකසීමේදී සිදු කළ යුතු ගැලපුම් සටහන් සඳහා අදාළ ජර්නල් සටහන් ඉදිරිපත් කරන්න කියලා තමයි කියන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගැලපීම් වාර්තා කිරීමට අවශ්‍ය ජර්නල් සටහන්. ගැලපිලි අංක 1 2021 සැප්තැම්බර් 1 වන දින කුලී හා කුලී අත්තිකාරම් ලෙස රුපියල් 90000ක් රුපියල් 9 ලක්ෂයක් ලැබිලා තියෙනවා. මාසික කුලී රුපියල් 1,50,000කි ලද මුළු මුදලම කලින් ලද කුලී ගිණුමට බැල කර ඇත. 2 2021 නොවැම්බර් 1 දින ව්‍යාපාරයේ වාර්ෂිකව 9ක පොලියකට රුපියල් 4 ලක්ෂයක් තම සහෝදර ව්‍යාපාරයකට ණයට දීලා තියෙනවා. ණය ගනුදෙනුව සටහන් කර ඇති නමුත් උපචිත පොලිය සටහන් කර තබා නැහැ. 3 2021 දෙසැම්බර් 31 දින අතිථි තොගය රුපියල් 50000කට ඇස්තමේන්තු කර ඇත. 4 ස්ටීවන් 2021 ඔක්තෝබර් 15 වන දින රුපියල් 10000ක් වටිනා භාණ්ඩ තම පෞද්ගලික ප්‍රයෝජනට ගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව කිසිදු සටහනක් තබා නැහැ. 5 2021 ජූලි 1 වන දින ව්‍යාපාරය වර්ෂ 3ක රක්ෂණ සහතිකයක් වෙනුවෙන් රුපියල් 75000ක් ගෙවා ඇත. මෙම ගනුදෙනුව ඉදිරියට ගෙවූ රක්ෂණ ගිණුමේ හරට සටහන් කර ඇත. 6 වර්ෂයේ අවසානයේට ව්‍යාපාරයේ බැංකු ණය මත උපචිත පොලිය වියදම රුපියල් 20000කි. 7 2021 දෙසැම්බර් 30 මාසයේ ව්‍යාපාරය කිලෝමීටරයකට රුපියල් 42 බැගින් වූ ගාස්තුවකට යටත්ව කුලීරත සේවකයේ සේවය ලබාගෙන ඇත. 2021 දෙසැම්බර් මාස අවසානයේ වන විට ව්‍යාපාරයේ කිලෝමීටර් 1200ක් ගමන් කර ඇති අතර ඒ සඳහා ගෙවීම් කළ යුතුව ඇත. හරි නේද? හරි. දැන් අපෙන් ඉල්ලන්නේ මේ ගැලපීම් වාර්තා කිරීම සඳහා ජර්නල් සටහන්. හොඳට මතක තියාගන්න ගැලපීම් කරනකොට ඉතාමත්ම අවධානයෙන් හඳුනාගත යුතු දෙයක් තමයි ගිණුම් කාලච්ඡේදය. මොකද අපි ගිණුම් කාලච්ඡේදයට අදාළව තමයි ගැලපීම් සටහන් කළ යුතු වන්නේ. දැන් මේ පැහැදිලිව මේ ගණන කියනවා ගිණුම් කාලච්ඡේදයේ අවසාන වන දිනය 2021 දෙසැම්බර් 31. ඒතර ගිණුම් කාලච්ඡේදයේ අවසාන වන දිනේ 2021 දෙසැම්බර් 31 නම් ඒ කියන්නේ මාස 12ක් මෙහා පැත්තට ගියාම ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක දිනේ කවද්ද එනම් 2021 ජනවාරි 1. හරිනේ? ඒ ගිණුම් කාලච්ඡේදයේ අනුව තමයි ගැලපීම උපචිතද කලින් ගෙවලද ආදී දේවල් හඳුනාගන්නේ. ඒතර 2021 ජනවාරි 1 සිට 2021 දෙසැම්බර් 31 දක්වා වූ අඛණ්ඩ මාස 12ක් තමයි මෙම ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය. මේ ගිණුම් කාලච්ඡේදයට අනුකූලව තමයි අපි ගැලපීම් සටහන් කළ යුතු වන්නේ. හොඳයි පළවෙනි ගැලපීම බලන්න. 2021 සැප්තැම්බර් 1 වන දින කුලී හා කුලී අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ 9ක් ලැබිලා තියෙනවා. මාසික කුලී රුපියල් 1,50,000යි. ලද මුළු මුදලම කලින් ලද කුලී ගිණුමට බැල කර ඇත. තේරුම් ගන්න ඉස්ලාම් බලන්න කවද්ද මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ? 2021 සැප්තැම්බර් මාසේ 1 වෙනිදා. ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ 9 වෙනි මාසේ 1 වෙනිදා. කුලී හා කුලී අත්තිකාරම් වශයෙන් දැන් ගොඩනැගිල්ලෙන් කොටසක් හරි ගොඩනැගිල්ලක් මේ ආයතනයේ කුලියට දීලා තියෙනවා කුලීකරුවෙකුට. මාසික කුලී රුපියල් 1,50,000යි ලක්ෂ 9ක් ලැබිලා තියෙනවා. ඒක ඒ තුල තියෙනවා කුලී ආදායමයි කලින් ලද අත්තිකාරමයි දෙකම. උතර බලන්න මේ සැප්තැම්බර් 1 වෙනිදා අපිට ලැබිලා තියෙන රුපියල් ලක්ෂ 9ක්. ලක්ෂ 9ක මුදලක් ලැබිලා තියෙනවා. හරි නේද? උතර මේ ලක්ෂ 9 තුල තියෙනවා මේ අවුරුද්ද සඳහා ලැබිය යුතු කුලී ආදායමයි
කලින් ලද ප්‍රමාණයකුයි. ඉස්සරහම බලන්න මේ අවුරුද්දට මේ කුලී ආදායම වළංගු මාස ගණන කීයද? සැප්තැම්බර් 1 ඉඳන් දෙසැම්බර් 31 මාස කීයක් තියෙනවද? සැප්තැම්බර් 30, ඔක්තෝබර් 30, නොවැම්බර් 30, දෙසැම්බර් 30. මෙතන මාස තියෙනවා කීයක්ද? 4යි. මාස 4ක්. සැප්තැම්බර් මාසය, ඔක්තෝබර් මාසය, නොවැම්බර් මාසය, දෙසැම්බර් මාසය. එතකොට ඔය මාස 4ට කුලී ආදායම වාර්තා කරන්න ඕනි. ඉන් එහාට ලැබිලා නම් කලින් ලද කුලී. උතර බලන්න මෙතන දැන් මාස 4ට කුලිය වෙන්න ඕනේ මේ කාලේ මාසයකට කුලිය 1,50,000යි කිව්වනේ. උතර 1,50,000 වැඩි කිරීම 4. දැන් මේ තමයි ලක්ෂ 9 ලැබිච්ච මුළු ගාන නේද? 1,50,000 වැඩි කිරීම 4 කියන්නේ ලක්ෂ කීයද? 6යි. එහෙනම් මේ මාස 4ට නියමිත කුලිය ආදායම ලක්ෂ 6යි. උතර දැන් මේ ලක්ෂ 9ක් ලැබිලා තියෙනවනේ. ලක්ෂ 9න් ලක්ෂ 6ක් මොකද්ද? ආදායම. එහෙනම් තව ලක්ෂ 3ක් වැඩිපුර තියෙනවනේ. ඒ ලක්ෂ 3 මොකද්ද? කලින් ලද කුලිය. කලින් ලද කුලිය අත්තිකාරම් නේද? එතකොට ලක්ෂ 9ක් ලැබුණා. ඉතින් ලක්ෂ 9න් ලක්ෂ 6ක ප්‍රමාණය මෙම ගිණුම් කාලච්ඡේදයට අදාළ ආදායම. ඒක අනිවාර්යයෙන්ම කුලිය ආදායම් ගිණුමට බැර වෙන්න ඕනි. හරි විදිහට නම් ඉතිරි ලක්ෂ 3 ඉදිරි කාලච්ඡේද සඳහා කල්ැතු ලැබුණු මුදලක්. කලින් ලද අත්තිකාරම්, කලින් ලද කුලිය නේද? එතකොට ඒක කලින් ලද අත්තිකාරම් ගිණුමකට යා යුතුයි. ඒක වගකීමක්සේ අපි හඳුනා ගන්නට ඕනි. නේද? උපජි සංකල්ප එහෙමනේ කියන්නේ. නමුත් දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේ ලක්ෂ 9ෙම මුදල් ලැබුණු අවස්ථාවේදී කලින් ලද කුලී ගිණුමට බැර කරලා තියෙනවා. කලින් ලද කුලී ගිණුමට ලක්ෂ 9ෙන් බැර වෙලා තියෙනවා. මුදල් ගිණුම හර කරලා කලින් ලද කුලී ගිණුමට ලක්ෂ 9ෙන් බැර කරලා. එතකොට කලින් ලද කුලී ගිණුමට ඇත්තටම බැර විය යුතු කීයද? ලක්ෂ 3යි. දැන් සම්පූර්ණ වටිනාකම ලක්ෂ 9ෙම කලින් ලද කුලී ගිණුමට බැර වෙලා තියෙන්නේ. එහෙනම් අපි ගැලපීම් කිරීම සඳහා මොකද්ද කරන්නට ඕනේ? දැන් මේක අපි තවදුරටත් බැලුවොත් මෙහෙමනේ. දැන් මේකේ ලක්ෂ 9ක් නේ සම්පූර්ණ ගන්න ලක්ෂ 9 මුදල් ගිණුම හර කරලා කලින් ලද කුලී ගිණුමට බැරලා තියෙන මුදල් කියලා ලක්ෂ 9ක්. නමුත් ලක්ෂ 9න් ලක්ෂ 6ක් මෙම ගිණුම් කාලච්ඡේදයට අදාළ ආදායම. ඒක කුලී ආදායම් ගිණුමට බැර වෙන්න ඕනේ. නමුත් බැරලා තියෙන්නේ කලින් ලද කුලී ආදායම් ගිණුමට. එතකොට අපි මොකද්ද දැන් ගැලපීම සඳහා කරන්න ඕනේ? මේ ලක්ෂ 9න් ලක්ෂ 6ක් අපි ඉවත් කරන්න ඕනේ. මෙතන ඉවත් කරන ලක්ෂ 6ක් ඉවත් කළා කොහටද දාන්න ඕනේ? කුලී ආදායම් ගිණුමට නේ. කුලී ආදායම් ගිණුමට ලක්ෂ 6ක් මෙතනින් මාරු කරන්න ඕනේ. ලක්ෂ 6ක් කලින් ලද කුලී ගිණුම හර කුලී ආදායම් ගිණුම බැර. උතර එහෙම කළාම කලින් ලද කුලී ගිණුමේ ඉතිරි වෙන ශේෂය කීයද? ලක්ෂ 3යි. ඒක තමයි කලින් ලැබුණු කුලිය ඇත්තටම. ඒක තමයි ශේෂ මූලධාතු ප්‍රකාශනයේ ජංග වගකීමක් ලෙස පෙන්වන්නේ. කුලිය ආදායම ගිණුමට මාරු කළාගය එතනින් අවසානයේදී ආදායම් ප්‍රකාශනයට මාරු වෙනවා ආදායමක් වශයෙන්. වෙනත් ආදායමක් වශයෙන්. ඒත් අපෙන් මූල තත්ත්ව උද්දෘතයන් අහලා නැහැ, ලෙජර් ගිණුම අහලා නැහැ. අහලා තියෙන එකම දේ මේ ගැලපීම කිරීම සඳහා අවශ්‍ය ජර්නල් සටහන් පමණයි. ඒත් ජර්නලය තුල වාර්තා කරන්න මොකද කරන්න තියෙන්නේ? සම්පූර්ණ මුදලම කුලිය ආදායම් කලින් ලැබු කුලිය ආදායම් ගිණුමට බැර වී තිබීම නිසා එයින් මෙම ගිණුම් කාලච්ඡේදයට අදාළ ආදායම අපි කලින් ලද කුලිය ආදායම් ගිණුමෙන් මාරු කරනවා කුලිය ආදායම් ගිණුමට. ලක්ෂ කීයක්ද? 6ක්. දිසටාන වෙන්නේ මොකද්ද එහෙමනම්? කලින් ලද කුලිය ගිණුම හර කුලිය ආදායම් ගිණුම බැර. ක්ලියර් පුළුවන් දිසටාන මේ විදිහට අංක 1. කලින් ලද කුලිය ගිණුම හර වෙනවා ලක්ෂ 6ක්. ඊළඟට කුලී ආදායම් ගිණුම බැර වෙනවා ලක්ෂ 6ක්. කලින් ලද කුලී ගිණුම හර කුලී ආදායම් ගිණුම බැර. සලක්ෂ මෙහෙම ලියමු. කලින් ලද කුලී ගිණුමට බැර වූ කුලී ආදායම ගැලපීම. ගලපෙන් කරමු. කලින් ලද ගුණමට කලින් ලද කුලී ගිණුමට බැර වූ කුලී ආදායම ගැලපීම. ඒකනේ වෙලා තිබුණේ. අපි හැම වෙලාවෙම හඳුනා ගන්න ඕනේ ඉස්සලාම ගැලපීම කරන කලින් දැනට ඒ ගනුදෙනුව වාර්තා වී ඇති තත්වය. ඊට පස්සේ තමයි ගැලපුම් සටහන කළ යුතු වන්නේ. හරි නේද? හරි. ඔන්න පළවෙනි ගැලපීම අපි වාර්තා කළා. අපි ගමු දෙවන ගැලපීමට. මොකක්ද දෙවන ගැලපීම? මෙහෙමයි කියන්නේ.
2021 නොවැම්බර් 1 වන දින වාර්ෂිකව සිර 9ක පොලියකට රුපියල් ලක්ෂ 4ක ණය මුදලක් තම සහෝදර ව්‍යාපාරයකට ණයට ලබා දීලා තියෙනවා. ණය ගණදුරුව සටහන් කර ඇති නමුත් උපචිත පොලිය සඳහා සටහන් තබල නැහැ. ව්‍යාපාරයේ තම සහෝදර ව්‍යාපාරයකට ලක්ෂ 4ක ණය මුදලක් දීලා තියෙනවා වාර්ෂික පොලිය 9ක පොලියකට යටත්ව. දැන් මේ කවද්ද මේ ණය මුදල දීලා තියෙන්නේ? නොවැම්බර් මාසේ 1 වෙනිදා. අපේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ කවද්ද? දෙසැම්බර් මාස 31. ඒතර නොවැම්බර් 1 වෙනිදා කියන්නේ මෙන්න මේ දින. 11 නේද? නොවැම්බර් 1 වෙනිදා කියන්නේ ගිණුම් වර්ෂය අවසන් වෙන්න මාස කීයකට කලින්ද? නොවැම්බර් 1. දෙසැම්බර් 31 දක්වා කියන්නේ මාස 2කට පෙර. ගිණුම් වර්ෂය අවසන් වීමට මාස 2කට පෙර. නොවැම්බර් දෙසැම්බර් මාස දෙකක් තියෙනවනේ. ණය මුදලක් දීලා තියෙනවා ලක්ෂ 4ක් සහෝදර සමාගමකට. ඒතර අපේ ණය මුදල අපිට එක පැත්තකින් වත්කමක් ඒක. ඒතර මුදල් පොත බැර කරලා දුන්න ණය ගිණුම හර වෙලා තියෙනවා. හරිද? ණය ගෙතියෙක් අපි ඉන්නේ. ඒක වාර්තා වෙලා තියෙනවා. එම ගණතුණු වාර්තා වෙලා තියෙනවා වාර්ෂික පොලිය දැන් උපචිත පොලිය ගැන සටහන් තබල නැහැ. මෙතන මේ ණය මුදල අපි ගත්තු ණයද අපි දුන්න ණයද? දුන්න ණය මුදල. මේක අපිට වගකීමක් නෙමෙයි වත්කමක්. ඒතර මේ උපචිත පොලිය අපිට වගකීමක්ද වත්කමක්ද? වත්කමක්. අපිට ලැබිය යුතු පොලියක් නේද? මේ ණය මුදල සඳහා පොලිය අපිට වියදමක් නෙමෙයි ආදායමක්. ඒතර මෙතන තියෙන ගැටලුව තමයි නොවැම්බර් මාසයේ දෙසැම්බර් මාසයේ වෙනුවෙන් අපිට මේ ලබා දුන් ණය මුදල වෙනුවෙන් මාස දෙකකට පොලියක් ලැබිය යුතුව තියෙනවා. ඒ පොලිය වාර්තා කර නැහැ. උපචිත වූ පොලිය ගිණුම් තබා නැත කියලා තමයි කියන්නේ. මෙතන උපචිත පොලිය අපිට වගකීමක් වියදමක් නෙමෙයි වත්කමක් සහ ආදායමක්. ලැබෙන්නේ නැති නිසා වත්කමක් ඒක ආදායමක් අපිට. අපි දැන් බලමු වටිනාකම කීයද කියලා. වටිනාකම අපි හොයාගන්න ඕනි. දැන් මාස දෙකක් නේ ළමයි අපිට පොලිය ගැලපීම කරන්න තියෙන කාල සීමාව මාස දෙකයි. නොවැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා. එතකොට අපි කියමු එහෙම ලැබිය යුතු පොලිය වෙන්න ඕනි. ලැබිය යුතු පොලිය කොච්චරද? ලක්ෂ 4යි ණය මුදල. අපි ලබා දීලා තියෙන ණය මුදල ලක්ෂ 4යි. අවුරුද්දකට පොලිය අනුපාතය 9යි. මාසක 2යි කියන්නේ 12න් 2යි. එහෙමයි පොලිය ගණන් ගන්න. ලැබිය යුතු පොලිය වෙන්න ඕන අවුරුද්දකට 9ක් එනවා පොලිය. ඒ කියන්නේ මාස 2ක වටිනාකම. නොවැම්බර් සහ දෙසැම්බර් 2 සඳහා පොලිය. අපි බලමු පොලිය ගණක යාන්ත්‍රික ආධාරයෙන් ගණන් බලමු. මෙතන බලන්න පොලිය ලක්ෂ 4යි ණය මුදල බෙදීම 100 වැඩි කිරීම 9. එතන උත්තරේ අවුරුද්දටම 36000ක්. ඒකෙන් අපෝ 129ක්. බෙදීම 12 වැඩි කිරීම 2. 12 මාස දෙකක් නෙමෙයිද? එහෙනම් මේ මාස දෙකට අදාළ පොලිය වෙනවා රුපියල් කීයක්ද? 6000ක්. ලක්ෂ 4ට 9ක් වුණා. මෙතනම තියෙනවා 36000ක්. ඒ කියන්නේ මාස දෙකක්. 12න් දෙකක්. නේද? 6000ක් පොලිය. 6000ක් ලැබිය යුතු පොලියක් තියෙනවා. වාර්තා තබල නැහැ. ලැබිය යුතු ආදායම කොහොමද වාර්තා කරන්නේ? ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. මොකද ලැබිය යුතු ආදායම ලැබිය යුතු පොලිය. ලැබිය යුතු පොලිය ගිණුම හර මොකද අදාළ ආදායම පොලිය ආදායම. පොලිය ආදායම් ගිණුම බැර රුපියල් කීයක්ද? 6000ක්. වාර්තා කරමු ජර්නල් එක තුල. අංක 2 ලැබිය යුතු පොලිය ගිණුම හර වෙනවා 6000ක්. පොලිය ආදායම් ගිණුම බැර වෙනවා 6000ක්. පොලිය ආදායම් ගිණුම බැර 6000ක්. සංලක්ෂය ලියා ගන්න මේ විදිහට මාස දෙකක් සඳහා ලැබිය යුතු පොලිය ආදායම ගැලපීම. මාස දෙකක් සඳහා ලැබිය යුතු පොලිය ආදායම ගැලපීම. පැහැදිලි නේද? හොඳයි. හරියට හඳුනා ගන්න ඕන ඉලක්කම කීයද කියලා. අපි දෙවෙනි ගැලපීමත් වාර්තා කළා. මාස දෙකක පොලිය හිඟ තිබුණා. අපි ගැලපීම කළා. දැන් අපි යමු තුන්වෙනි ගැලපීම හඳුනා ගන්න.
තුන්වෙනි ගැලපීම වෙන්නේ මේකයි 2021 දෙසැම්බර් 31 දින අතීත තොගය 50000කට ඇස්තමේන්තු කර ඇත. කිරීම අවසන් තොගය 50000යි. ශුද්ධ ප්‍රලබ්ධකයක් මොකුත් දීලා නැහැ නම් මේ තියෙන පිරිවැය තමයි. අවසන් තොගය වාර්තා කිරීමේ දිශාටහන මොකද්ද? අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැර. එහෙම නැත්නම් ආදාය ප්‍රකාශනයේ බැර නේද? හොඳයි. ඒකදී ශුද්ධ ප්‍රලබ්ධකයේ කපහැරීමක් මොකුත් නැති නිසා අපි කිරීම උත්තර ලියන්න පුළුවන් මේ විදිහට. ගැලපිලංක 3 කියලා. ගැලපිලංක 3 මෙහෙමයි. අවසන් තොග ගිණුම හර වෙනවා 50000ක්. අවසන් තොග ගිණුම කියලා ලියුවත් ප්‍රමාණවත්. වෙළඳ ගිණුම බැර 50000. සලක්ෂ ලියන්න ඕනි 2020 12/31 ඉතිරි තොගය ගැලපීම 2020 12/31 ඉතිරි තොගය ගැලපීම. හරිනේ. මෙතින්දී මේ තොග ගිණුම හරවන ප්‍රමාණය තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කමක් වශයෙන් යන්නේ තොගය කියලා. වෙළඳ ගිණුම බැරවෙන ප්‍රමාණය තමයි ආදාය ප්‍රකාශනයේදී විකුණුම් පිරිවැය ගණනය කරනකොට අඩු කරන්නේ. අපි දන්නවා මේක කලින් නේද? හොඳයි. ගන්න ඊළඟ ගැලපිලි අංකයට ගැලපිලි අංක 4 ස්ටීවන් 2020 ඔක්තෝබර් 15 වන දින රුපියල් 10000ක භාණ්ඩ තම පෞද්ගලික පාවිච්චියට ගෙන ගොස් ඇති අතර ඒ ගැන සටහන් තබල නැහැ. අයිතිකරු භාණ්ඩ ගැනලි කරලා තිබෙනවා නම් ඒවා පොත්වල වාර්තා කර නොතිබේ නම් ඒවා අනිවාර්යයෙන්ම මූල ප්‍රකාශන පිළිල කරනකොට ගැලපුම් සටහනක් ලෙස ගත යුතුයි. භාණ්ඩ ගැනලි කොහොමද වාර්තා කරන්නේ? වර්ෂ තුන සිදු කළ භාණ්ඩ ගැනලි. ගැනලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. වටිනාකම රුපියල් 10000යි. අපි වාර්තා කරමු ගැනලි ගිණුම හර ගැනුම් ගිණුම බැර කියලා රුපියල් 10000ක්. ගන්න මේ විදිහට ගැලපිලි අංක 4 ගැනලි ගිණුම හර වෙනවා 10000ක්. ගැනුම් ගිණුම බැර වෙනවා 10000ක්. සලක්ෂ ලියන්න ඕනි අයිතිකරුගේ භාණ්ඩ ගැනලි වාර්තා කිරීම නැත්නම් ගැලපීම. අයිතිකරුගේ භාණ්ඩ ගැනලි වාර්තා කිරීම නැත්නම් ගැලපීම. හරිනේ. ඒතර ගැනලි ගිණුම හර වෙන ප්‍රමාණය තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ හිමිකමට ගලපගන්නේ. ගැනුම් ගිණුම බැර වූ ප්‍රමාණය ගැනුම් ගිණුම බැර වීම නිසා ඒ අඩු ගැනුම් ගිණුම ඉතිරි ශේෂය තමයි ආදාය ප්‍රකාශනයට විකුණුම් පිරිවැය ගණනය කිරීම සඳහා ඇතුළත් කරන්නේ. හොඳයි. ඔය ගැලපිලි අංක 4. බලන්න ගැලපිලි අංක 5. 2021 ජූලි 1 වන දින ව්‍යාපාරය වසර 3ක රක්ෂණ සහතිකයක් වෙනුවෙන් රුපියල් 75000ක් ගෙව ඇත. මෙම ගනුදෙනුව ඉදිරියට ගෙවූ රක්ෂණ ගිණුමේ හරට සටහන් කර ඇත. බලන්න මේ ව්‍යාපාරය අපි දැන් ගිණුම් වර්ෂය දන්නවනේ හොඳට ආකාරවම නේද? මොකද අපේ ගිණුම් වර්ෂය 2021 ජනවාරි 1 වෙනිදායෙන් පටන් අරගෙන 2021 12/31කින් අවසන් වෙන වර්ෂය. කවද්ද මේ ගනුදෙනුව සිදු වෙලා තියෙන්නේ? 2021 ජූලි මාසේ 1 වෙනිදා. හරියටම මාස 6ක් ගත වූ තැන. මාස 6ක් ගත වූ තැන රක්ෂණ ගාස්තු වශයෙන් 75000ක් ගෙවලා තියෙනවා. මේ ගෙවලා තියෙන්නේ වර්ෂ කීයකටද? වර්ෂ 3කට. වර්ෂ 3ක රක්ෂණ සහතිකයක් වෙනුවෙන් එකවරම 75000ක් ගෙවලා තියෙනවා. ගෙව් මුළු ප්‍රමාණය මුදල් පොත බැර කරලා මුදල් ගිණුම බැර කරලා හර කරලා තියෙන්නේ කොහටද? ඉදිරියට ගෙව් රක්ෂණ ගිණුමට හර කරලා. මේ 75000ම ඉදිරියට ගෙව් රක්ෂණ කියලා ගිණුමකට හර කරලා තිබෙනවා. දැනට ඉදිරියට ගෙව් රක්ෂණ කියලා ගිණුමකට මුදල් ගිණුම බැර කරලා ඉදිරියට ගෙව් රක්ෂණ ගිණුම හර කරලා තියෙනවා. අවුරුදු 3කටනේ ගෙවලා තියෙන්නේ. නමුත් අපි දන්නවා දැන් උපචිත සංකල්පය අනුව වියදමක් නම් එම ගිණුම් කාලච්ඡේදයට අදාළ ප්‍රමාණ ගෙවු ප්‍රමාණයේ වියදම ඉන් එහාට ගෙවලා නම් ඒක වත්කමක්. ඉදිරියට ගෙවු රක්ෂණ. දැන් ප්‍රශ්න තියෙන්නේ මේ ගෙවීම කළ ජූලි 1 වෙනිදා නම් දෙසැම්බර් 31 දක්වා මාස 6ක්. ඒතර මේ මාස 6ට ගෙවු ප්‍රමාණයේ වියදම. ඉන් එහාට ගෙවු ප්‍රමාණය තමයි වත්කම. තව විදිහකින් කිව්වොත් අපි අවුරුදු 3කට ගෙවලා තියෙනවානේ. අවුරුදු 3ෙන්
මාස 6ක ප්‍රමාණය ජූලි 1 සිට දෙසැම්බර් 30 දක්වා වන මාස 6 සඳහා ගෙවූ ප්‍රමාණය මේ වසරේ වියදම වශයෙන් සලකන්න ඕනේ. ඒක වියදම වශයෙන් ආදායම් ප්‍රකාශනයට යා යුතු වෙනවා. ඉදිරියට ගෙවු වෙන්නේ අවුරුදු තව දෙකමාරයි. ඉදිරියට ගෙවි වෙන්නේ ඉදිරි අවුරුදු දෙකමාර සඳහා කළ ගෙවීම පමණයි වත්කමක් වශයෙන් මුළු තත්ත්ව ප්‍රකාශනයට යා යුතු වන්නේ. නමුත් මෙතන වෙලා තියෙන සම්පූර්ණ ප්‍රමාණයම ගෙවු මුළු ප්‍රමාණයම ඉදිරියට ගෙවු රක්ෂණ ගාස්තු ගිණුමට හර කරලා. ඒක එන අපිට ගැළපීමක් කරන්න තියෙනවා. මොකද්ද කරන්න තියෙන ගැළපීම? දැන් මුළු ප්‍රමාණයම ඉදිරියට ගෙවු ගිණුම හර කරලානේ. ඒතර මේ 75000 තුල තියෙනවා මේ අවුරුද්දට අදාළ වියදමක්. මේ අවුරුද්දේ මාස 6ක වෙනුවෙන් කළ වියදමත් ඉදිරියට ගෙවු රක්ෂණ ගිණුම හර වෙලා. එහෙනම් අපි කරන්න තියෙන්නේ මේ අවුරුද්දේ මාස 6 සඳහා ගෙවු වියදම ඉදිරියට ගෙවු රක්ෂණ ගිණුමට හර වෙලා තියෙන නිසා එතනින් ඉවත් කරලා රක්ෂණ වියදම් ගිණුමට දාන්නට ඕනේ. කීයද වටිනාකම? දැන් මේ 75000ක් ගෙවලා තියෙන වර්ෂ 3කටනේ. එතකොට 75000ක් ගෙවලා තියෙන වර්ෂ 3කට නම් අපිට ගන්න ඕනේ මාස 6ක ප්‍රමාණය නේද? එතකොට 75000 අවුරුදු 3කටනේ ගෙවලා තියෙන්නේ. 75000 අවුරුදු 3ෙන් බෙදුවාම එක අවුරුද්දක කීයක් ගෙවලා දෙනවද? 25000යි. ඒකිනුත් මාස 6 75000 බෙදීම 3 වැඩි කිරීම 126. ඔන්න වර්ෂයේ රක්ෂණ වියදම. හරිද? මේ කාලේ අයිති රක්ෂණ වියදම තමයි ඔය ගන්න. 75000 3ෙන් බෙදුවාම 25000යි. ඒකෙන් මාස 6ක් 126 එකෙන් දෙකෙන් එකක්. ඒ කියන්නේ 12500යි. කොටින්ම කිව්වොත් මේ 75000න් 12500ක් මෙන්න මේ මාස 6 රක්ෂණ වියදමනේ. 12500ක් මේ මාස 6 රක්ෂණ වියදම. ඉතිරි ගාන තමයි ඉදිරියට ගෙවපු ගාන. ඒ කියන්නේ ඉතිරි 62500. දැන් මුළු ප්‍රමාණයම ඉදිරියට ගෙවු රක්ෂණ ගිණුම හර කරලා තිබීම නිසා අපි කළ යුතු ගැළපීම තමයි ඉදිරියට ගෙවු රක්ෂණ ගිණුමෙන් 12500ක් මාරු කරන්න රක්ෂණ වියදම් ගිණුමට. ඒතර ඉදිරියට ගෙවු රක්ෂණ ගිණුම බැර වෙනවා 12500ක්. මේක හර වෙන්නේ කොහරද රක්ෂණ ගිණුමට. හරි? දැන් සමහරක් අවස්ථාවලක අනිත් පැත්තත් වෙනවා. මුළු ප්‍රමාණයම වියදම් රක්ෂණ ගිණුම හර වෙලා තිබුණා නම් ඉදිරියට ගෙවපු ගාන එතනින් මාරු කරන්න තිබුණා. එහෙනම් රක්ෂණ වියදම් ගිණුම බැර කරලා ඉදිරියට ගෙවු රක්ෂණ ගිණුම හර කරන්න තියෙනවා. එහෙමනේ සාමාන්‍ය වෙන්නේ. මෙතන තියෙන අනිත් පැත්ත මුළු ප්‍රමාණයම ඉදිරියට ගෙවු රක්ෂණ ගිණුම හර කරලා. ඒ වගේ අවස්ථාවක් කරන්න ඕනේ ගිණුම් කාලච්ඡේදයට අදාළ වියදම ඉදිරියට ගෙවු ගිණුමෙන් රක්ෂණ වියදම් ගිණුමට මාරු කරනවා. ඒතර අදාළ වියදම කියන්නේ අවුරුද්දකුත් මේ මාස 6නේ ජූලි 1 සිට දෙසැම්බර් 30 දක්වා මාස 6. ඒ මාස 6ට අදාළ ප්‍රමාණය තමයි අපි හඳුනාගත්තේ 12500යි කියලා. දිස්සටාන වෙන්නේ ඉදිරියට ගෙවු රක්ෂණ ගිණුම බැර වෙනවා. එන රක්ෂණ වියදම් ගිණුම හර අපි ජර්නලයේ මෙහෙම ලියමු. කලපිලි අංක 5 රක්ෂණ වියදම් ගිණුම හර වෙනවා 12500ක් ඉදිරියට ගෙවූ රක්ෂණ ගිණුම බැර වෙනවා 12500ක්. සල්ලක්ෂය මෙහෙම ලියාගන්න. මාස 6ක රක්ෂණ වියදම ඉදිරියට ගෙවූ රක්ෂණ ගිණුමට හර වී තිබීම ගැලපීම. හරි? මාස 6ක රක්ෂණ වියදම ඉදිරියට ගෙවූ රක්ෂණ ගිණුමට හර වී තිබීම නිවැරදි කිරීම නැත්නම් ගැලපීම. හරි? රක්ෂණ ගිණුමට හර කළා ඉදිරියට ගෙවූ රක්ෂණ ගිණුම බැර කළා. දැන් උතර ඉදිරියට ගෙවූ රක්ෂණ ගිණුමේ ඉතිරි වන ශේෂය තමයි කියන්නේ 75000 කරතුන 12500 බැරුණන ඉතිරි ගාන තමයි මූල තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරියට ගෙවූ රක්ෂණ කියලා ජංගවත්කමක් වශයෙන් ඉදිරිපත් කරන්නේ. රක්ෂණ ගිණුම හර වෙච්ච ප්‍රමාණය ආදායම් ප්‍රකාශනයට මාරු කිරීමක් වෙනවා. පැහැදිලි නේද? හොඳයි. ඔය අපි කලේ ගැළපිලි අංක 5. දැන් ගැළපිලි අංක 6 එහෙමනම් වර්ෂයේ අවසානයේට ව්‍යාපාරයේ බැංකු ණය මත උපචිත පොලී වියදම රුපියල් 20000යි. ව්‍යාපාරයේ බැංකු ණයට තව දුරටත් රුපියල් 20000ක පොලියක් උපචිතයි. උපචිත වියදමක් වාර්තා කරන්නේ කොහොමද? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. මොකද වියදම ණය පොලී. ණය පොලී ගිණුම හර මොකද උපචිත වියදම? උපචිත ණය පොලී. එහෙනම් ණය පොලී ගිණුම හර 20000යි. උපචිත ණය පොලී ගිණුම බැර 20000යි. අපි ලියමු ජර්නල් එකේ මෙහෙම. ගැළපීම් අංක 6
ණය පොලී ගිණුම හර වෙනවා 20000ක්. උපචිත ණය පොලී ගිණුම බැර වෙනවා 20000ක්. ණය පොලී ගිණුම හර 20000යි. උපචිත ණය පොලී ගිණුම බැර 20000යි. සන්ලක්ෂය ලියන්න ඕනේ. උපචිත බැංකු ණය පොලිය ගැලපීම. උපචිත බැංකු ණය පොලිය ගැලපීම. ඒක තමයි ගැලපීම. පැහැදිලිද? හොඳයි. බලන්න ඊළඟ ගැලපුම් සටහන අංක 7. මොකද්ද? 2021 දෙසැම්බර් මාසයේදී ව්‍යාපාරයේ කිලෝමීටරයකට රුපියල් 42 බැගින් ගාස්තුවකට යටත්ව කුලී රථයක සේවාවක් ලබාගෙන තිබෙනවා. 2021 දෙසැම්බර් මාසයේ අවසාන දිනය වන විට කිලෝමීටර් 1200ක් ගමන් කර ඇති අතර ඒ සඳහා ගෙවීම් කළ යුතු ඇත. ආයතනයේ කුලී රථ සමාගමකින් කුලී රථයක් සේවාවක් කරන් තියෙන ණයට ගිවිසුම් ගත වෙලා තියෙනවා එක ධාවනය වන එක කිලෝමීටරයකට රුපියල් 42ක් ගෙවනවා කියලා. දෙසැම්බර් මාසයේ තමයි මේ සේවාව ලබාගෙන තිබෙන්නේ. දෙසැම්බර් 31 වන විට කිලෝමීටර් 1200ක් අපි ධාවනය කරලා තිබෙනවා. රථයේ සේවාව ලබාගෙන තියෙනවා. හැබැයි තාම ගාස්තු ගෙවලා නැහැ. එහෙනම් දෙසැම්බර් මාසයට ගිණුම් දෙසැම්බර් 31 තමයි අපේ වර්ෂය අවසාන වෙන්නේ. දෙසැම්බර් මාසයට නියමිත කුලී රථ ගාස්තු අපි වාර්තා කරලා නැහැ. ගෙවලා නැහැ, වාර්තා කරලා නැහැ. ඉතින් බලමු කුලී රථ ගාස්තු කීයද? උපචිත අපි කියමු උපචිත කුලී රථ ගාස්තු මේ ගැලපීම මේ උපචිත කුලී රථ ගාස්තුනේ වෙන්න ඕනි කිලෝමීටර රුපියල් 42 ගණනේ කිලෝමීටර කීයක් ධාවනය කරලා තියෙනවද? 1200ක්. 42 වැඩි කිරීම 1200. බලමු අපි ගණක යන්ත්‍රයෙන් ඉලක්කම කීයද වෙන්නේ? 42 වැඩි කිරීම 1200. උත්තරේ කීයද? 50400ක්. උත්තර 50400ක් අපි කුලී රථ ගාස්තු වශයෙන් මේ දෙසැම්බර් මාසෙට ගෙවන්න ඕනේ. තාම ගෙවලා නැහැ. වියදමක් ගෙවලා නැත්නම් ඒක මොකද්ද? උපචිතයිනේ. එහෙනම් උපචිත කුලී රථ ගාස්තුවක් තමයි වාර්තා කරන්න තියෙන්නේ. ඉස්සරහන කුලී රථ ගාස්තු ගිණුම හර 50400යි. උපචිත කුලී රථ ගාස්තු ගිණුම බැර 50400යි. පැහැදිලි නේද? හොඳයි. ලියන්න ජර්නල් සටහන මේ විදිහට ගැලපිලි අංක 6 ගැලපිලි අංක 7 කුලී රථ ගාස්තු ගිණුම හර වෙනවා 50400. 50400 කිව්වේ 1500 වැඩි කිරීම 42 නේද? ඊළඟට උපචිත කුලී රථ ගාස්තු ගිණුම බැර වෙනවා 50400. සන්ලක්ෂය ලියා ගන්න. දෙසැම්බර් මාසය සඳහා උපචිත කුලී රථ ගාස්තු ගැලපීම. දෙසැම්බර් මාසය සඳහා උපචිත කුලී රථ ගාස්තු ගැලපීම. පැහැදිලිද? හොඳයි. ගැලපීම් සටහන් පහක් තිබුණා. අපෙන් අහලා තිබුණේ ගැලපුම් සටහන් පහ වාර්තා කිරීමේ ජර්නල් සටහන්. අපි දැන් ජර්නල් සටහන වාර්තා කිරීම කළා. පැහැදිලි? හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාස අංකයට. අභ්‍යාස අංක 27 මම ගණන වරක් කියවන අහගන්න. දීල වෙළඳසැලට අදාළව 2021 මාර්තු 31 දිනට පොත්වලින් උපුටාගත් තොරතුරු මෙහෙමයි. හැම වෙලාවෙම ගිණුම් කාලච්චේදී හරියම වැදගත්. 2020 අප්‍රේල් 1 2021 මාර්තු 31. 2020 අප්‍රේල් 1 කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක දිනය. 2021 මාර්තු 31 කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ අවසන් දිනය. දැන් මේ ගිණුම් වර්ෂය මේකයි. මාස 12 තියෙන ඔය විදිහට. ලැබිය යුතු ආයෝජන ආදායම් අවුරුද්ද මුල 5000යි අවුරුද්ද අග 8000යි. උපචිත ණය පොලි, උපචිත කඩකුලි, උපචිත විදුලි අවුරුද්ද මුල අග අවුරුද්ද අග නැහැ. ඒකේ ඉදිරියට ගෙවූ රක්ෂණ ඉතිරි ලිපි ද්‍රව්‍ය. ඊළඟට තියෙනවා ආයෝජන ආදායම් ලෙස රුපියල් 40000ක් වර්ෂය තුළ ලැබී ඇත. දෙක රක්ෂණ සඳහා නිකුත් කළ චෙක්පත වල අගය රුපියල් 18000යි. කඩකුලී ගිණුමට අනුව මාසික කඩකුලී 6000යි.
410ක රුපියල් 2,50,000ක බැංකු ණය මුදලක් 2021 දින ලබාගෙන ඇත. වර්ෂය තුළ මිලදීගත් ලිපිද්‍රව්‍ය වල වටිනාකම රුපියල් 20000යි. වර්ෂය තුළ විදුලිය සඳහා නිකුත් කළ චෙක් පත්වල වටිනාකම රුපියල් 22000යි. අවශ්‍ය වන්නේ 2021 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනයට මාරු කළ යුතු අගය පෙන්වීම සඳහා අදාළ ලෙජර් ගිණුම් පිළියෙල කරන්න. මේ ගණන හදන කලින් පැහැදිලි කිරීමක් කළ යුතු තිබෙනවා. දැන් අපි පසුගිය අභ්‍යාස කිහිපය පුරාම කතා කළේ මේ උපචිත වියදම්, ඉදිරියට ගෙවූ වියදම්, ලැබිය යුතු ආදායම් සහ කලින් ලැබූ ආදායම් සම්බන්ධයෙන් ගිණුම් කාලච්ඡේදය අවසාන දිනට කළ යුතු ගැලපුම්. ළමයි හොඳට මතක තියාගන්න ගිණුම් කාලච්ඡේදයේ අවසානයේ තමයි ගැලපීම් කරන්නේ. ඒ ගැලපීම් කලයින් පස්සේ එම ගැලපීමේ ප්‍රතිඵලයක් වශයෙන් වත්කමක් වගකීමක් බිහි වෙලා තිබෙනවා නම් දැන් උදාහරණයක් වශයෙන් උපචිත වියදම් කියන වගකීමක්, ලැබිය යුතු ආදායම් කියන වත්කමක් ආදී වශයෙන් ඒවා ඊළඟ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භයේදී ආරම්භක ශේෂයන් ලෙස හඳුනාගත යුතුයි. දැන් උදාහරණයක් වශයෙන් ප්‍රවර්තන වසර අවසානයේ උපචිත වියදමක් තියෙනවා, උපචිත ගෙවල් කුලිය කියලා රුපියල් 5000ක් තිබෙනවා නම් ඊළඟ ගිණුම් වර්ෂයේ ආරම්භයේදීම ඒ ගෙවල් කුලිය වියදම උපචිතයිසේ හඳුනා ගන්න ඕනේ. එතකොට ඔක තව විදිහකින් කිව්වොත් වසර ආරම්භක උපචිත අගයන් සහ ලැබිය යුතු අගයන් තිබෙන අවස්ථාවක කොහොමද මේ ගැලපීම කරන්න කියන එක තමයි අපි මේ ගාන හදන්න කලින් අපි තේරුම් ගන්නට ඕනේ. වසර අවසානයේ ගැලපීම කරන ආකාරය දන්නවනේ. වසර ආරම්භයේම උපචිත අගයක් තියෙනවා. වසර ආරම්භයේදීම කලින් ගෙවූ අගයක් තියෙනවා. වසර ආරම්භයේදීම ලැබිය යුතු අගයක් තියෙනවා. වසර ආරම්භයේදීම කලින් ලද අගයක් තියෙනවා. මම ඉස්සලා මෙහෙමනම් ඒ தત્ත්වය පැහැදිලි කරලා ඉන්නම් මුලින්ම මේ ගණන හදන්න පෙර. ළමයි ගිණුම් වර්ෂයක් ආරම්භයේදී තිබෙනවා නම් එවැනි தત્ත්වයක් එම ආරම්භක ශේෂයන් පළමුවෙන්ම කරන්නට ඕනි. දැන් ගිය අවුරුද්ද පසුගිය අවුරුද්ද අවසානයේ උපචිත අගයන් ඒ හතරට අදාළව මේ ගිණුම් වර්ෂයේ ආරම්භක ශේෂයන්සේ මුලින්ම ජර්නලයේ වාර්තා කරන ආරම්භක සටහන වශයෙන් ඉන් අනතුරුව ඒවා ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීමත් කරනවා. ඒකත් සිදු වෙනවනේ. ආරම්භක ශේෂයන් පිටපත් කරනවනේ. ඉන් අනතුරුව ඊටත් පස්සේ ඒ උපචිතගේ අවුරුද්ද මුල උපචිතව තිබූ වගේ, කලින් ගෙවූ වගේ, අවුරුද්ද මුල ලැබිය යුතු වගේ, කලින් ලැබුවා වගේ අදාළ ආදායම් වියදම් ගිණුමට මාරු වෙන්නත් ඕනේ. දැන් මම මෙහෙම කියන්නම්. අපි තුමු 2020 ජනවාරි 1 වෙනිදා තමයි ගිණුම් වර්ෂයේ ආරම්භක දිනය. හරිද? මෙහෙම තියෙන හිතන්නකෝ. උපචිත රක්ෂණ රුපියල් 2000ක් තියෙනවා. හිතන්න. මේකක් ඉස්සලම ගන්නම්කෝ. තව එකක් ගන්නම්කෝ. ඉදිරියට ගෙවූ කුලි රුපියල් 1000ක් තියෙනවා. ගෙවල් කුලි කියලා අපි ගමු. ඉදිරියට ගිය ගෙවල් කුලි 10000ක් තියෙනවා. හිතන්නකෝ. රයිට්. අවුරුදු මුල උපචිත රක්ෂණ ගාස්තුවක් තියෙනවා. ඉදිරියට ගෙවූ ගෙවල් කුලියක් තියෙනවා. දැන් මම කියන්නේ මේකයි මුලින්ම දැන් මේ ගිණුම් වර්ෂය පටන් ගන්නකොටම මේ ආරම්භක ශේෂය. ඒතර ආරම්භක ශේෂයන් ලෙස පොදු ජර්නලයේ වාර්තා කරලා ලෙජරයට පිටපත් වෙනවා. ඒතර ඔයාලගේ තියෙනවනේ දැන් මේ ලෙජරේ මෙහෙම ගිණුම් දෙකක් උතර. එකක් තමයි උපචිත රක්ෂණ කියලා ගිණුමක් එනවා. මේකේ බැරපැත්තේ උපචිත වගකීමක් නේ අවුරුදු මුල ශේෂය 2000ක්. අනික ඉදිරියට ගෙවූ ගෙවල් කුලී කියලා එනවා හරශේෂයක් එනවා 10000ක්. මේක කොහොමද සිදු වෙන දෙයක් නේ ආරම්භක සටහන් පිටපත් කරනකොට උපචිත වියදම් ගිණුමට බැර වෙනවා. ඉදිරියට ගෙවූ වියදම් ගිණුමට හර වෙනවා. හරි. මේක සාමාන්‍ය දෙයක්. ඉන් අනතුරුව කරන්න ඕන දේ තමයි දැන් අවුරුද්ද මුල උපචිතව තිබුණු රක්ෂණ ප්‍රමාණය මේක මේ අවුරුද්ද මුලින්ම ගෙවෙනවනේ. ඒ නිසා ඒක අදාළ වියදම් ගිණුමට මාරු කරන්නට ඕනේ. මොකද වියදම් රක්ෂණ ගාස්තු ගෙවුවාම අපි සටහන් කරන්නේ මුදල් ගිණුම බැර රක්ෂණ ගාස්තු ගිණුම හරනේ. ගෙවල් කුලිය ගෙවුවාම සටහන් කරන්නේ මුදල් ගිණුම බැර ගෙවල් කුලිය ගිණුම හරනේ. උතර අර අවුරුද්ද මුල පවතින තත්වය අදාළ වියදම් ගිණුමට වාර්තා කර තිබුණාම තමයි ඒක නිසි ආකාරයෙන් ගැලපීම වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මෙතන
දැන් මේ උපචිත රක්ෂණ වල දාලා වියදම් රක්ෂණනේ. රක්ෂණ වියදම්. රක්ෂණ ගාස්තුනේ. හරි. දැන් අපි 2000 රුපියල් 2000 ගිය අවුරුද්ද රක්ෂණ ගාස්තු උපචිතයි. ඒතර අපි මේ අවුරුද්ද රක්ෂණ ගාස්තු ගෙවුවාම මුදල් ගිණුම බැර කරන රක්ෂණ ගාස්තු ගිණුම හර කරනෝනේ අපි රුපියල් 20000ක් ගෙවලා තියෙනවා කියලා. ඒතර මේ 20000න් මුලින්ම අඩු වෙන්න ඕනේ, මුලින්ම හිලව් වෙන්න ඕනේ, මුලින්ම කැපෙන්න ඕනේ ගිය අවුරුද්ද හිඟ රක්ෂණ ගාස්තුව. ඒක රක්ෂණ ගාස්තුව මේ 20000න් අඩු වෙන්න නම් උපචිත රක්ෂණ ගාස්තුව මේ ගිණුමට බැර වෙලා තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි මම කිව්වේ උපචිත රක්ෂණ වියදම අපි මුලින්ම උපචිත රක්ෂණ ගිණුම බැර කරනවානේ. ඉන් අනතුරුව ඒක රක්ෂණ ගාස්තු ගිණුමට මාරු කරන්න ඕනේ. මේක උපචිත රක්ෂණ ගිණුම බැර වෙලා තියෙන ආගේ දෙවනුව මෙතන හර කරලා රක්ෂණ ගාස්තු ගිණුමට යන්න ඕන. රක්ෂණ කියලා මෙතන හර රක්ෂණ ගිණුම බැර වෙනවා. ඒක උපචිත කියලා නේද? අවුරුදු මුල උපචිත ගාන. તો රක්ෂණ ගිණුමට අවුරුදු මුල උපචිත ගාන බැර වෙලා තිබුණාම તો දැන් 20000 අවුරුදු පටන් ගන්නකොට වියදම උපචිතයි බැර තියෙනවා. 20000ක් ගෙවුවා. ඒතර ගෙවු 20000 මුලින්ම කැපෙන්නේ මොකද්ද මේ 2000 නේ? එහෙනම් 20000ක් ගෙවුවාට මේකෙන් මේ අවුරුද්දට ගෙවලා තියෙන කීයද අතරම? 18000යි. ඒක ඉබේ ගැලපීම වෙන නම් අවුරුද්ද මුල උපචිත ගාන ගිණුමට බැර වෙන්නට ඕනේ. මට කියන්න ඕනකම තියෙන මේකයි වසර ආරම්භක උපචිතාගයක් තිබෙනවා නම් අපි එකිනෙක ගමුකෝ. උපචිතාගය උපචිත වියදම් ගිණුමට බැරවීම හරි. ඒක වගකීමක් ලෙස පටන් ගන්නකොටම. ඉන් අනතුරුව එම ප්‍රමාණය අදාළ වියදම් ගිණුමට මාරු විය යුතුයි. මොකද වර්ෂය තුල ගෙවන රක්ෂණ ගාස්තුවෙන් අර කැපෙන්න, හිලව් වෙන්න. හරි නේද? උතර අවසානයේ ඔබ තේරුම් ගන්න මෙන්න මේ කාරණය. අවුරුද්ද මුල උපචිත වියදමක් තිබ්බනම් අවසාන ප්‍රතිඵලයේ උපචිත වියදම අදාළ වියදම් ගිණුමට මක් වෙන්න ඕනේද? බැර වෙන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි ඉදිරියට ගෙවු වියදම්. හරි. දෙවන අපි ගමු ඉදිරියට ගෙවු වියදම. කෙවල් කුලි රුපියල් 10000ක් ඉදිරියට ගෙවලා තියෙනවා. දැන් මේකට අදාළ වියදම් ගිණුම මොකද්ද? වියදම් ගිණුම තමයි කෙවල් කුලි ගිණුම නේ. දැන් ඉදිරියට ගෙවූ ගෙවල් කුලි ගිණුමට අවුරුදු මුල අගය හර කරලා තිබුණ වත්කමක් වශයෙන් ගිණුම් වර්ෂය පටන් ගන්නකොටම දෙවනුව කරන්න ඕනේ මේක මෙතනින් මාරු කරන්න ඕනි. ගෙවල් කුලි ගිණුමට මෙතන බැර කරනවා 10000ක්. ගෙවල් කුලි කියලා ගෙවල් කුලි ගිණුම හර වෙනවා කයක ඉදිරියට ගෙවූ කියලා ඉදිරියට ගෙවීම 10000. මොකද ගිය අවුරුද්දේට කලින් ගෙවුවට ගිය අවුරුද්දේ වත්කමක් වුණාට ගිණුම් වර්ෂයේ පටන් ගන්නකොටම වත්කමක් වුණාට ඒක දෙවනුව මේ අවුරුද්දේ වියදමක් වෙනවා. ගිය අවුරුද්දේ කලින් ගෙවලා තියෙන මේ අවුරුද්දේනේ. ඒතර මේ අවුරුද්දේ ගෙවල් කුලි වියදම එක. ඒතර ඉතින් ගෙවල් කුලි ගිණුම හර වෙලා තියෙන්න ඕනේ. ඒතර මේ අවුරුද්දේ අපි ගෙවල් කුලි ගෙවුවනම් අපි තුමු 30000ක් ඒකත් මේකට හර වෙනවා. ඒතර ඔක්කොම මේ අවුරුද්දේ ගෙවල් කුලි ගෙවලා තියෙනවා කීයද? 40000ක්. ගිය අවුරුද්දේම 10000ක් ගෙවලා තිබ්බා. මේ අවුරුද්දේ 30000ක් ගෙවලා තියෙනවා. ඒතර තේරුම් ගන්න එමුනා මෙන්න මේ කාරණය වසර ආරම්භක වියදමක් ඉදිරියට ගෙවීමක් තිබුණා නම් ඒක ඉදිරියට ගෙවූ වියදම් ගිණුමට හර වී තිබුණත් අවසානයේදී කොහටද හර වෙන්න ඕනේ? අදාළ වියදම් ගිණුමට. උපචිතා ගැන අවුරුද්ද මුල උපචිතා ගැන වියදම් ගිණුමට බැර වෙන්න ඕනේ. අවුරුද්ද මුල ඉදිරියට ගෙවුවා ගැන වියදම් ගිණුමට හර වෙන්න. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඔය විදියම තමයි ආදායම් සම්බන්ධ ගැලපුම් දෙකක්. අපි එකත් හඳුනගමුකෝ. අපි හිතමු 2020 1 ලැබිය යුතු පොලි රුපියල් 3000ක් තියෙනවා. අපි හිතන්න. ඒ වගේම එදාට කලින් ලද කුලි රුපියල් 5000ක් තමයි හිතන්න. හරිද? අවුරුදු මුල. ඒතර ලැබිය යුතු පොලි කියලා අවුරුදු මුල වත්කමක්, කලින් ලද කුලි කියලා අවුරුදු මුල වගකීමක්. ඒතර මේක පොදු ජර්නලයේ ආරම්භක සටහන් ලිවීමෙන් අනතුරුව මේක මෙහෙම වාර්තා වෙනවනේ. ලැබිය යුතු පොලිය ලැබිය යුතු පොලි ගිණුම හර වෙනවා ශේෂය කියලා රුපියල් 3000 නේ. ඒ වගේම අවුරුදු මුල කලින් ලද ගානත් එහෙමයි. අවුරුදු මුල කලින් ලද ගාන කලින් ලද කුලී ගිණුම තියෙනවානේ. ඒ ගිණුමට බැර වෙනවා ශේෂය කියලා 5000ක් නේ. මේක මෙහෙම වීම නිවැරදි. ආරම්භක අවුරුද්ද මුල ආරම්භක ශේෂයන්නේ අදාළ ගිණුම් දෙකට හර බැර කළා.
දෙවනුව මේ අයිතමයන් දෙක අදාළ ආදායම් ගිණුමටත් මාරු වෙන්නට ඕනේ. දැන් ලැබිය යුතු පොලි සම්බන්ධ ආදායම් මොකද්ද? පොලි ආදායම් ගිණුම. කයින් ලද කුලී සම්බන්ධයෙන් මොකද ආදායම? කුලී ආදායම් ගිණුම. තේරෙනවද? දැන් උතකට මෙතන වෙන්න ඕනි වසර මුල ලැබිය යුතු පොලිය ගිණුම හර වෙලා තියෙනවා. ඒ අවුරුද්ද මුල ලැබිය යුතු ගාන. ඒක උතර මේ අවුරුද්දේ ලැබෙන පොලිය ආදායමෙන් මුලින්ම හිලව් වෙන්න ඕනේ මේ ගිය අවුරුද්දේ ලැබෙන තියෙන ගාන. ඒ නිසා මේ ප්‍රමාණය මෙතනින් මාරු වෙන්න ඕනේ පොලිය ආදායම් ගිණුමට. ඒක ලැබිය යුතු පොලිය ආදායම් ගිණුම බැර වෙනවා 3000ක් පොලිය ආදායම් කියලා. පොලිය ආදායම් ගිණුම හර 3000ක්. එකයි එක ලැබිය යුතු. ඒ කියන්නේ පොලිය ආදායම් ගිණුම අවුරුද්දම පටන් ගන්නකොට 3000ක් ලැබෙන්න තියෙනවා. අපි තු මේ අවුරුද්ද පොලිය ආදායම ලැබුණක රුපියල් 10000ක් ලැබිච්ච ගාන මුදල් ගිණුම හර වෙලා පොලිය ආදායම් ගිණුම බැර වෙනවනේ. ඒතර බැර වෙනකොට මේ 10000න් 3000ක් ගිය අවුරුද්දට ලැබෙන තිබිච්ච ගාන හිලව් වෙනවා. එහෙනම් මේ අවුරුද්දට අතම ලැබිලා තියෙන ගාන කීයද ඒතර? 7000යි. ඒකත් ඒක ගිණුමින් ගැලපෙන්නේ අවුරුද්ද මුල ලැබිය යුතු ගාන පොලිය ආදායම් ගිණුමට සටහන් වෙලා තිබුණොත් තමයි. එහෙනම් තේරුම් ගන්න අවුරුද්ද මුල ආදායමක් උපචිතයි නම් අවුරුද්ද මුල ආදායමක් ලැබිය යුතු නම් ඒ අනිවාර්යයෙන්ම අදාළ ආදායම් ගිණුමට හර විය යුතුමයි ආරම්භක ශේෂය. ඒ වගේමයි කලින් ලද ගානක්. අවුරුද්ද මුල කලින් ලද පොලියක් තියෙන රුපියල් 5000ක මේක කුලී ආදායම් ගිණුමට මාරු කරනවා. මෙතන හර කරනවා 5000 කුලී ආදායම් කියලා. කුලී ආදායම් ගිණුම බැරෙනවා. එකයි එක කලින් ලද කියලා නේද? 5000. ඒ කියන්නේ ගිය අවුරුද්දේම මේ අවුරුද්දේ ලැබලා තියෙන රුපියල් 5000. මේ අවුරුද්ද අපි තුමු කුලී ලැබලා තියෙනවා කියලා 10000ක්. එතකොට දැන් මේ අවුරුද්දේ සම්පූර්ණ උතර කීයක් ලැබිලාද? 15000ක්. ගිය අවුරුද්දේම ලැබුණ මේ අවුරුද්දේ 5000ක්. මේ අවුරුද්දේ ලැබලා තියෙනවා 10000ක්. තේරුම් ගන්න තියෙන කතන්දරේ මේකයි. අවුරුද්ද මුල කලින් ලද කුලියක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම මුලින්ම අදාළ ආදායම් ගිණුමට බැර විය යුතුයි. මොනවා අපි දැන් සිද්ධාන්ත හතරක් තේරුම් ගත්තා. නැවත මතක් කරොත් වර්ෂය ආරම්භක උපචිත වියදමක් ඇතනම් අවසානයේදී එය අදාළ වියදම් ගිණුමට බැර විය යුතුයි. වර්ෂය ආරම්භක කලින් ගෙවූ වියදමක් ඇතනම් අවසානයේදී අදාළ වියදම් ගිණුමට හර විය යුතුයි. වර්ෂය ආරම්භක ලැබිය යුතු ආදායමක් ඇතනම් අවසානයේදී වෙන්නේ ඒක අදාළ ආදායම් ගිණුමට හර විය යුතුයි. වසර ආරම්භක කලින් ලද ප්‍රමාණයක් ආදායමක් ඇතනම් අදාළ ආදායම් ගිණුමට බැර විය යුතුයි. තේරුණානේ? ආරම්භක ශේෂයන් ගිණුමට ආදායම් වියදම් ගිණුම ගැලපීමෙන් පස්සේ වර්ෂය තුල මුදලින් ලැබුණු ගාන මුදලින් ගෙවුවාගේ අදාළ ආදායම් වියදම් ගිණුම හර බැර කිරීමෙන් අනතුරුව මේ අවුරුද්ද අවසානයේ කළ යුතු ගැලපීම සාමාන්‍ය පරිදි කරනවා. උපචිත නම් හෝ කලින් ගෙවීමක් ඇතනම් ඒ විදිහට ගලප ගන්න ඕනේ. ඒතර අලුතෙන් අපි ඉගෙන ගත්තේ අවුරුද්ද මුල තත්ත්වය මුල ශේෂයක් තිබුණාම ගැලපීම කරන ආකාරය. රයිට්. ඒ වගේම ඔබට මෙතින් තව දෙයක් පැහැදිලි කර දෙනවා. දැන් ඔබ දන්නවා අපි උපචිත වියදමක් හෝ ඉදිරියට ගෙවූ වියදමක් එහෙම නැත්නම් ලැබිය යුතු ආදායමක් කලින් ලැබුව ආදායමක් ගැලපීම කරනකොට අපි ඊට අදාළ තව ගිණුමක් සම්බන්ධ කරගන්න ඕනේ. දැන් උපචිත නම් අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැල. කලින් ගෙවීමක් නම් කියන්නේ අවුරුදු අවසානයේ කලින් ගෙවීමක් නම් වියදම් ගිණුම බැර කළා කලින් ගෙවූ වියදම් ගිණුම හර කරනවා. අපි ජර්නල් සටහන් වාර්තා කරනකොට ඒ ආකාරයෙන්ම සටහන් ලියනවා. නමුත් ලෙජර් ගිණුම් වලදී තව පහසු ක්‍රමයක් තියෙනවා. අර උපචිතාගයන් කලින් ගෙවූ වියදම් ලැබිය යුතු ආදායම් ගිණුම් කලින් ලද ආදායම් ගිණුම් වෙනුවට අදාළ ආදායම් ගිණුම තුලම අදාළ වියදම් ගිණුම තුලම ගැලපීම කිරීම. ඒ කියන්නේ උපචිත වියදම් ගිණුම් ඉදිරියට ගෙවූ වියදම් ගිණුම් ලැබිය යුතු ආදායම් ගිණුම් කලින් ලැබුව ආදායම් ගිණුම් නොමැතිව අදාළ වියදම් ගිණුම තුලම අදාළ ආදායම් ගිණුම තුලම ගැලපීම කරන්නත් පුළුවන්. ඒක අපි ලෙජරේදී පමණයි භාවිතා කරන්නේ. විශේෂයෙන්ම අපි ගණන් හදන පහසු සඳහා භාවිතා කරනවා. නමුත් ජර්නල් සටහන් ලියනකොට අපි හැම වෙලාවෙම අර සාමාන්‍ය පුරුදු විදිහට උපචිත වියදමක් නම් වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැල කියලා ලියනවා. නමුත් ලෙජරේදී අපිට පහසුවට අදාළ ගිණුම තුලම ගැලපීම කරන්න පුළුවන්. බලමු මේක කොහොමද කරන්න කියලා. මෙන්න මෙහෙමයි. මේක මේ අවබෝධයත් අවශ්‍ය අර ඊළඟ ගන්න කරන්න. ඒක මම මේ ඔක්කොම කරන්නේ. අපි තුමු මෙහෙම ගෙවල් කුලී
ගෙවල් කුලී සම්බන්ධ මෙන්න මේ තොරතුරු දෙනවා. එකයි එක අවුරුදු මුල උපචිත 5000යි. වර්ෂය තුල මුදල් ගෙවීම 30000යි. අවුරුද්ද අග උපචිත 2000යි. ඔහොම තියෙනවා කියන්නකෝ. ගෙවල් කුලී සම්බන්ධයෙන් ඔන්න තොරතුරු දෙනවා. අවුරුදු මුලක් තියෙනවා, වර්ෂ තුල ගෙවලක් තියෙනවා, අවුරුද්ද අගත් උපචිත තියෙනවා. දැන් මේක අපිට පුළුවන් වෙන වෙනම ගිණුම් තු අවුරුද්ද මුල උපචිත වියදම් අවුරුද්ද අග උපචිතයන් ගැල ගිණුමක් මාර්ගයෙන් ගලප ගන්න පුළුවන් සාමාන්‍ය විදියට. ඒ ගිණුම් නැතුව මේ ගිණුම එම ප්‍රතිඵලය ගන්න පුළුවන්. කොහොමද කරන්නේ? අවුරුද්ද මුල උපචිත ගන්න වගකීමක්නේ. එහෙනම් වියදම් ගිණුම පටන් ගන්නකොට වගකීමක් වෙන බැල කරනවා එක එක ශේෂය. එක එක ශේෂය කියලා නැත්නම් උපචිත කියලා ලියනවා. එතන උපචිත ගිණුම මෙතන ගෙන ගන්නවා තියෙන්නේ ශේෂය. මුදලින් ගෙවපු ගාන 30000යි මුදල් ගෙවුවා බැල මෙතන හර වෙනවා නේ 30000. අවුරුද්ද අග උපචිත ගාන 2000නේ සාමාන්‍යයෙන් කොහොමද වාර්තා කරන්නේ? ගෙවල් කුලී ගිණුම හර උපචිත ගෙවල් කුලී ගිණුම බැල. ගෙවල් කුලී හර උපචිත ගෙවල් කුලී බැල. ඒක සම්පූර්ණ නිවැරදි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් උපචිත ගෙවල් කුලී ගිණුමක් විවෘත නොකර මේ ගිණුම තුලම ගලපනවා නම් අපි කරන්නේ මෙහෙමයි. මෙන්න මේ පොඩක් පහල එකතු කිරීමේදී ගාලා මේ අවුරුද්දක උපචිත ගාන වගකීමක්නේ. වගකීම් ගිණුමක ශේෂය හරද බැරද? බැරනේ. අදාළ වියදම් ගිණුම තුලම අවුරුද්දක උපචිත ගණන ගලපනවා නම් ඔබ කරන්න ඕනි. අදාළ වියදම් ගිණුම තුලම වගකීමක් ලෙස බැර ශේෂයක් වශයෙන් ඉදිරියට ගෙනවා. බැර ශේෂයක් වශයෙන් ඉදිරියට ගෙනවා කියන්නේ එකතු කිරීම ඉරට පහලින් ඉදිරියට ගෙනවා. ඉහළට ගෙනා ශේෂය 2000යි. හැබැයි බැර ශේෂයක් වශයෙන් ඉහළට ගෙන හැම අවස්ථාවකම හර ශේෂයක් වශයෙන් පහළට යන්න ඕනේ. ඔන්නෝමයි ගලප ගන්න. අදාළ ගිණුම තුලම ගලපනවා නම් ඔබ කරන්න ඕනේ ඒක වගකීමක් නම් බැර ශේෂයක් වශයෙන් ඉදිරියට ගේන්න ඕනේ. ඉදිරියට ගේනකොට එකතු කිරීම වල යටින් බැර උඩින් හර. ඒතකොට මේ තියෙන අර 30ට තමයි මේ තියෙන අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. උපචිත වියදම් ගිණුමක් විවෘත නොකරම මේ ගිණුම තුලම බැර ශේෂයක් වශයෙන් දාගන්න. ඒතකොට අවුරුදු මුල උපචිත ගාන බැර කළා, ගෙවපු ගාන හර කළා, අවුරුදු අග උපචිත ගාන බැර ශේෂයක් වශයෙන් ඉදිරියට ගෙනාවා. කියන හර ශේෂයක් වශයෙන් පහළට. දැන් බලන්න උතර ගිණුමේ වෙනස කීයද කියලා. හර එකතු දැන් 32000යි. 30000 බැලපෑම මම මෙන්න ගිණුම වෙනසක් කරලා මේ තමයි ආදායම් ප්‍රකාශනට යා යුතු ගාන. මේක අපිට වැදගත් ඉලක්කම වෙන්නේ. ඒතර මෙතන 27000යි. මේක තමයි ආදායම් ප්‍රකාශනට යන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ ගෙවල් කුලී වියදම රුපියල් කීයද? 27000යි. හරිනේ සාමාන්‍ය තර්කානුකූලව බලන්නකො 30000ක් ගෙවලා තියෙනවා 5000ක් ගිය අවුරුද්දට. එහෙනම් මේ අවුරුද්ද ගෙවලා තියෙන කීයද? 25000යි. තව රුපියල් 2000ක් ගෙවන්නත් තියෙනවා. එහෙනම් මේ අවුරුද්ද ගෙවල් කුලී වියදම කීයද? 27000යි. දැන් ගිණුමින් ආවනේ ආයේ බාහිර ගිණුම් කිසිවක් නැහැ. ඒත් ඇත්තම ගණන් හදනකොට මේක තමයි ලෙහෙසි ක්‍රමය. ජලසටහන් වලදී අපි උපචිත ගිණුම් සම්බන්ධ කරලා ලියන්න ඕනේ. නමුත් ගණන් සෑදීමේදී අදාළ ගිණුම තුලම ගලප ගන්න එක තමයි ලෙහෙසි. ඒතර අවුරුදු මුලේවත් ගලප ගන්න පුළුවන්, අගේවත් ගලප ගන්න පුළුවන්. දැන් මේ මම කිව්වේ අවුරුදු අග උපචිත වියදම් ගලප ගන්න ආකාරය. අවුරුදු මුල උපචිත වියදම් ගලප ගන්න ආකාරය. ඒතර අවුරුදු මුල ශේෂය වත්කමක් නම් අදාළ ආදායම හෝ වියදම් කිරීමට හර කරන්න. දැන් ඉදිරියට ගෙවීමක් දැන් මේ උපචිතකගෙන නිසා බැර කළේ ඉදිරියට ගෙවීමක් නම් තිබ්බේ හර කරන්න ඕනේ. ලැබිය යුතු ආදායමක් නම් තිබ්බේ අදාළ ආදායම කිරීමට හර කරන එක වත්කමක් නේ. කලින් ලැබුව ආදායමක් නම් තිබ්බේ අදාළ ආදායම කිරීමට බැර කරන්න ඕනේ. ඊළඟට මුදලින් ගෙවුව වගේ මුදලින් ලැබුව වගේ සුපුරුදු පරිදි අදාළ ආදායම් කිරීමට වියදම් කිරීමට හර බැර කරන්න. අදාළ පරිදි. අවුරුදු අග තත්ත්වය ගලප ගන්නකොට උපචිත අගයක් නම් වගකීමක්නේ බැර ශේෂයක් ලෙස ඉහළට ගෙන. කලින් ගෙවීමක් නම් වත්කමක්නේ හර ශේෂයක් ලෙස ඉහළට ගෙන. කලින් ගෙවීමක් නම් ගිණුම හර පැත්තෙන් ඉහළට ගෙන බැර පැත්තෙන් පහළට දානවා. ලැබිය යුතු ආදායමක් නම් මේක වත්කමක්නේ අදාළ ආදායම් ගිණුමේ හර ශේෂයක් වශයෙන් ඉහළට ගෙන. එකතු කිරීමේ ඉරි වලට යටින් හර උඩින් බැර. කලින් ලැබුව ආදායමක් නම් අවුරුද්දක වගකීමක්නේ අදාළ ආදායම් ගිණුමේ බැර ශේෂයක් ලෙස ඉහළට ගෙන. එවිට ගිණුමේ වෙනස තමයි ආදායම් ප්‍රකාශනට යා යුතු වගේ. හරිනේ? හරි. මම ඔය මේ කියලා දුන්නු කරුණුත් අපි දැන් කලින් අපි හඳුනාගත්ත අභ්‍යාසයට ඒ වගේ ඊළඟට කතා කරන අභ්‍යාස වලට ප්‍රයෝජනවත් වෙනවා. හරිනේ? හරි. දැන් උගිරිගත සාධක දැනුම පාවිච්චි කරලා අර අභ්‍යාසෙ විසඳමු. දැන් මතකයි අභ්‍යාසෙ නේද? මෙන්න අවුරුදු මුල ශේෂයන් තියෙනවා අවුරුදු අග ශේෂයන් තියෙනවා. මේ තියෙන අවුරුදු මුල ශේෂයන් ලැබිය යුතු ආයෝජන හදන්න අවුරුදු මුල 5000යි අගක් තියෙනවා. උපචිත ණයපොලේ අවුරුදු මුල සහ අග උපචිත කඩකුලේ අවුරුදු මුල සහ අග උපචිත විදුලි අවුරුදු මුල පමණ අග නැහැ. ඉදිරියට ගෙව රක්ෂණ අවුරුදු මුල සහ අග ඉතිරි ලිපි ද්‍රව්‍ය මුල සහ අග. ඊළඟට තියෙනවා මුදලින්
ලැබූ අගය සහ මුදලින් ගෙවූ අගය මෙතන මුදලින් ගෙවූ අගයන් තියෙනවා. අවශ්‍ය වන්නේ 2021 මාර්තු 31 දින අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනයට මාරු කළ යුතු වගේ අහන්නේ නේද? අදාළ ලෙජර් ගිණුම තුල පෙන්වන්න. අදාළ ලෙජර් ගිණුම තුලම පෙන්වන්න තියෙනවා. ඒතර එකම ගිණුමේ අවුරුදු මුල උපචිතාගයන් කලින් ගෙවූ අගයන් ගලප ගන්න ඕනේ, අවුරුදු අගත් ගැලපීම කරන්නට ඕනේ. එකම ගිණුමේ. ඒතර මෙතන ඔක්කොම ගිණුම් කීයක් තියෙනවද? මෙතන ගිණුම් කීයක් අවශ්‍යද? ආයෝජන ආදායම 1යි, ණය පොලි 2යි, කඩකුළු 3යි, විදුලිය 4යි, රක්ෂණ ගාස්තු 5යි, ලිපිද්‍රව්‍ය 6යි. ලැජ්ජ ගිණුම් 6ක් ඕනේ. ඒතර වෙන ගිණුම් අවශ්‍ය නැහැ. ඔය ගිණුම් 6 විවෘත කරලා ඔය ගිණුම් තුලම අපිට ගැලපීම කරන්න පුළුවන්. හොඳයි එහෙනම් විවෘත කරන්න බලන්න ගිණුම්. අපි මේ විදිහට ගිණුම් 6 විවෘත කරනවා. ආයෝජන ආදායම් ගිණුම, ණය පොලි ගිණුම, ඊළඟට කඩකුළු ගිණුම, විදුලිය ගිණුම, ඊළඟට රක්ෂණ ගිණුම, ලිපිද්‍රව්‍ය ගිණුම. ඔන්න ගිණුම් 6 විවෘත කළා. දැන් අපි මේ ගිණුම් වල ආරම්භක ශේෂයන් ටික මුලින්ම දාගමු. ඊළඟට වර්ෂය තුළ වෙලා තියෙන මුදල් ගනුදෙනුව ඊළඟට වාර්තා කරමු. ඊළඟට අවුරුද්ද අවසානයේදී කළ යුතු ගැලපීම අර මම කියලා දුන්න කෙටි ක්‍රමයට ගැලපීම කරමු. එවිට ආදායම් ප්‍රකාශනයේ ලාභ ගණුවට ආයිත් වගේ එනවා. හරි බලන්න. ලැබිය යුතු ආයෝජන ආදායම් 5000යි. අවුරුද්ද මුල ලැබිය යුතු ආයෝජන ආදායම් තියෙනවා 5000ක්, අගත් තියෙනවා 8000ක්. හරි. ඒතර අවුරුද්ද මුල ලැබිය යුතු ආයෝජන ආදායම් කියන්නේ වත්කමද වගකීමක්ද? වත්කමක් නේද? ඒ නිසා අපිට සිදු වෙනවා මේක ආයෝජන ආදායම් ගිණුම හර කරන්න 1 ශේෂය කියලා. කීයද? 5000යි. හරිනේ? අවුරුද්ද මුල ලැබිය යුතු ආයෝජන ආදායම් 5000යි. අග තියෙනවා 8000ක්. අග 8000 ඕන දැම වාර්තා කරන්න පුළුවන්, පසු වාර්තා කරන්න පුළුවන්. දැම වාර්තා කරන්න ලේසි. අවුරුද්ද අග ශේෂය. අග ලැබිය යුතු ආයෝජන ආදායම් කොහොමද වාර්තා කරන්නේ? අදාළ ආදායම් ගිණුම තුලම. ලැබිය යුතු ආයෝජන ආදායම් අවුරුද්ද අග ගැලපීම් කිරීම දිසටහන කියන්නේ. ලැබිය යුතු ආයෝජන ආදායම් ගිණුම හර ආයෝජන ආදායම් ගිණුම බැර. ලැබිය යුතු ආයෝජන ආදායම් ගිණුම හර ආයෝජන ආදායම් ගිණුම බැර. ඒ ගිණුම් දෙකකින් කරනවා නම් තනි ගිණුමින් කරනවා නම් ලැබිය යුතු ආයෝජන ආදායම් කියන අවුරුද්ද අවසානයේ වත්කමක්නේ. වත්කමක් නිසා මේ ආයෝජන ආදායම් ගිණුම තුල මෙහෙම එකතු කිරීමේදී ගහලා වත්කමක් නම් හරනේ, හර ශේෂයක් වශයෙන් ඉහළට ගියන. එකතු කිරීමේදී වලට යටින් හර පැත්තෙන් ඉහළට ගෙනා. ඉහළට ගෙනා ශේෂය 8000යි. දැන් බැල පැත්තෙන් පහළට දානවා. පහළට ගෙනා ශේෂය 8000යි කියලා. හරිනේ? අවුරුද්දක ලැබිය යුතු ආයෝජන ආදායම, ලැබිය යුතු ආයෝජන ආදායම් ගිණුම හර ආයෝජන ආදායම් ගිණුම බැර වෙනුවට අදාළ ගිණුම තුලම හර ශේෂයක් වශයෙන් ඉහළට, බැල ශේෂයක් වශයෙන් පහළට. හරිනේ? ඔන්න ආයෝජන ආදායම් සම්බන්ධයෙන් අවුරුදු මුල ශේෂය දැම්ම, අග ශේෂය ගැලපීම කළා. ඊළඟට තියෙනවා උපචිත ණය පොලේ. අවුරුදු මුල 4000ක උපචිතයි, අග 6000යි. අර වගේම කරමු. උපචිත ණය පොලේ. ණය පොලේ ගිණුමට යන්නේ 4000යි 6000යි නේ. ණය පොලේ උපචිත මුල අවුරුදු මුල 4000ක උපචිතයි. වගකීමක් නේ බැර කරනවා එහෙම. එක ශේෂය කියලා. 4000ක්. අවුරුද්ද අග උපචිතයිලු 6000ක්. අග දිසටාන්ත බලන කොහොමද කරන්නේ? ණය පොලී ගිණුම හර 6000යි, උපචිත ණය පොලී ගිණුම බැර 6000යි. අපි ඒක තනි ගිණුමේ ගලපන කරනකොට මෙහෙමයි කරන්නේ. එකතු කිරීමේදී ගහලා ඒක උපචිත ප්‍රමාණය කියන්නේ වගකීමක් නේ. වගකීමක් නිසා බැර ශේෂයක් වශයෙන් ඉදිරියට ගේනවා. ඉදිරියට ගින ශේෂය 6000යි. බැර ශේෂයක් වශයෙන් ඉදිරියට ගේනවා. ඒ කියන්නේ හර ශේෂයක් වශයෙන් පහළට දානවා මෙහෙම 6000. හරි. ණය පොලී ගිණුම හර උපචිත ණය පොලී ගිණුම බැර වගේ තමයි තියෙන්නේ. ඔන්න අවුරුදු මුල ශේෂයත් වාර්තා කළා, අග ගැලපීමත් කළා. හරිනේ? මේක ආරම්භක සටහන, මේක ගැලපීම. ඊළඟට තියෙනවා උපචිත කඩකුලේ. අවුරුදු මුල 8000යි, අවුරුදු අග 12000යි. උපචිතයි එකක් නේද? අවුරුදු මුල 8000යි, අග 12000යි නේද? කඩකුලේ ගිණුමට යනවා. අවුරුදු මුල 8000ක උපචිතයි න බැර කරනවා. එක ශේෂය කියලා 8000. අවුරුදු මුල ශේෂය. අග උපචිත කඩකුලේ තියෙනවා 12000ක්. එහෙනම් කඩකුලේ ගිණුම හර උපචිත කඩකුලේ ගිණුම බැරනේ. ඒක අපි මෙහෙම තනි ගිණුමේ ගලප ගන්නකොට මෙහෙම එකතු කිරීමේදී ගහලා බැර ශේෂයක් වශයෙන් ඉහළට ගේනවා. ඉහළට ගෙන ශේෂය 12000යි. මේ පැත්තෙන් පහළට ගෙන ශේෂය 12000යි. තනි ගිණුම ගලප ගන්නකොට ඔහොමයි කරන්නේ. කඩකුලේ ගිණුම හර උපචිත කඩකුලේ ගිණුම බැර කියන එක. හරිනේ? හොඳයි. අපි යමු ඊළඟ අයිතමේට. ඊළඟ අයිතමේ මොකද්ද? උපචිත විදුලිය. අවුරුදු මුල 4500 පමණයි, අග නැහැ.
අවුරුදු මුල පමණ 4500 උපචිත. අපි යනවා කඩකුලිය ගිණුමට. කඩකුලිය විදුලිය නේද? විදුලිය ගිණුමට යනවා 4500ක් උපචිතයි. අවුරුදු මුල පමණයි. කායක ශේෂය කියලා 4500ක් බැර කරනවා. ඔච්චරයි. අවුරුදු අග උපචිත තත්ත්වයක් වාර්තා වෙන්නේ නැහැ. අපි යමු ඊළඟ අයිතමේට. ඉදිරියට ගෙවූ රක්ෂණ අවුරුදු මුල 10 අග 2000යි. අවුරුදු මුල 10ක් තියෙනවා අග 2000ක් තියෙනවා. යමු රක්ෂණ ගිණුමට. අවුරුදු මුල රක්ෂණ ගාස්තු ඉදිරියට කියලා තියෙනවා ලක්කම මතකයිද? 10ක් නේද? අග 2000යි නේ. 10ක් එන එක අවුරුදු මුල වත්කමක් හර කරන්න ඕනේ. ඒකයි ශේෂය කියලා. 10ක්. අවුරුදු අග ඉදිරියට ගෙවලා තියෙනවා 2000ක්. දිස්සටාන ජර්නල් එහෙවන ඉදිරියට ගෙව රක්ෂණ ගිණුම හර අදාළ රක්ෂණ ගිණුම බැර. තනි ගිණුම ගලපනවා නම් ඒක ඉදිරියට ගෙව රක්ෂණ කියන වත්කමක් නේ හර ශේෂයක් වශයෙන් ඉදිරියට ගේන්න ඕනේ. මම එකතු කිරීමේදී ගහලා හර ශේෂයක් වශයෙන් 2000 ඉදිරියට ගේන්න. ඉදිරියට ගෙනින්න ගන්න 2000යි. බැර ශේෂයක් වශයෙන් 15ට දාන්න 2000. මෙතන ඉදිරියට ගෙව රක්ෂණ ගිණුම හර රක්ෂණ ගිණුම බැරත් එක තමයි. හරිනේ? හොඳයි. යන ඊළඟ අභ්‍යාසයට ඊළඟ අයිතමේට ඉතිරි ලිපි ද්‍රව්‍ය වියදමක් නේ අවුරුදු මුල ඉතිරි තිබිලා තියෙනවා 2500ක් අවුරුදු අග තියෙනවා 4000 2500 4000 නේ. ලිපි ද්‍රව්‍ය අවුරුදු මුල ඉතිරි ඊළඟ රුපියල් 2500ක වත්කමක්. ලිපි ද්‍රව්‍ය ගිණුම හරියනවා ඒක ශේෂය 2500. අවුරුදු අග තියෙනවා 4000ක්. අවුරුදු අග ප්‍රමාණය ඉතිරි ලිපි ද්‍රව්‍ය ගිණුම හර ලිපි ද්‍රව්‍ය ගිණුම බැර. වත්කමක් නිසා එහෙම නැත්නම් මේ ගිණුම කළා නම් හර ශේෂයක් වශයෙන් ඉහළට ගේන්න ඕනේ. අවුරුදු අග ඉතිරි ගාන වත්කමක් නේ හර ශේෂයක් වශයෙන් ඉහළට ගේනවා. 4000යි බැර ශේෂයක් වශයෙන් 15 දාන්න ඕනේ 4000. ඔන්න අපි අවුරුදු මුල සහ අවුරුදු අග තත්වයන් වාර්තා කිරීම කළා. දැන් අපි මේ ගිණුම් වලට සම්බන්ධ වර්ෂය තුළ මුදලින් සිදු වෙලා තියෙන ගනුදෙනු අනෙක් තොරතුරු හඳුනාගෙන වාර්තා කරමු. 1. ආයෝජන ආදායම් ලෙස රුපියල් 40000ක් වර්ෂය තුළ මුදලින් ලැබී ඇත. මුදලින් ලැබුණු ගාන ආයෝජන ආදායම මුදල් ගිණුම හර ආයෝජන ආදායම් ගිණුම බැර. අපි ආයෝජන ආදායම් ගිණුම බැර කරමු මුදල් කියලා 40000. හරි නේද? හොඳයි. ඊළඟට රක්ෂණය සඳහා නිකුත් කළ චෙක් පත්වල අගය 18000යි. රක්ෂණ ගාස්තු රුපියල් 18000ක් චෙක් පතින් ගෙවලා තියෙනවා. ඒතර මුදල් ගිණුම බැර රක්ෂණ ගිණුම හර 18000ක්. රක්ෂණ ගිණුම හර කරන්න ඕනේ 18000ක් මුදල් කියලා. රක්ෂණ 18000ක් මුදල් කියලා. ඊට පස්සේ බලන්න. අතට දැන් බලන්න ළමයි ආයෝජන ආදායම් කිරීමේ අවුරුදු මුල ලැබිය යුතු ගාන හර වෙලා තියෙනවා. මුදල් ලැබීම 40000 බැර වෙලා තියෙනවා. අවුරුදු අග තත්ත්වයේ ගැලපීම කරලා තියෙනවා. දැන් අපිට මේ ආයෝජන ආදායම් කිරීමේ වෙනස තමයි ආදායම් ප්‍රකාශන නැත්නම් ලාභාලාභ ගිණුමට යා යුතු වගේ. බලන්න කීයද කියලා. ඒතර බැර පැත්තේ තියෙනවා ඔබ දකිනවා 48000ක්. මේ 48000 හර පැත්තට දැම්මම හර පැත්තේ මේ වෙනස ගන්න මම කොටුවක් ගලා ගන්න වෙනස එනවා 43000ක්. මේක තමයි ආදායම් ප්‍රකාශනට යා යුතු ගාන. සරල වෙනවා ආදායම් ප්‍රකාශනය කියලා. මෙතන හර ආදායම් ප්‍රකාශනය කියලා ආදායම් ප්‍රකාශනය බැර කියන්නේ ආදායම් ප්‍රකාශනය වෙනත් ආදායම් වලට යා යුතුයි. මේ 43000 ආදායම් ප්‍රකාශනයේ ආදායම ආයෝජන ආදායම කියලා වර්ෂයේ ආදායම. මේ 8000 තමයි අවුරුද්ද අවසානයේ ලැබිය යුතු ආදායම. මේක මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කමක්සේ ඇතුළත් කළ යුතුයි. එහෙනම් ආයෝජන ආදායම් කියන ගිණුමට අදාළ තොරතුරු වාර්තා කිරීම කරලා ඉවරයි. අපි යමු ඊළඟට දෙවෙනි තියෙන මොකද්ද? දෙවෙනි එක රක්ෂණය සඳහා නිකුත් කළ චෙක් පත්‍රලගේ 18000 අපි ඒක රක්ෂණ ගිණුමට හර කළානේ. කඩකුලී සඳහා මාසික කඩකුලී 6000ක් තියෙනවා. දැන් රක්ෂණ සඳහා නිකුත් කළ චෙක් පත්‍ර 18000යි නේ. අපි යමු රක්ෂණ ගිණුමට. රක්ෂණ ගිණුමේ
අවුරුද්ද මුල 10000ක් තිබුණා ඉදිරියට ගෙවීමක්. මුදලින් ගෙවුවාගේ 18000 හර කළා. අවුරුද්ද අග කලින් ගෙවීමක් තියෙනවා 2000ක. ඒකත් අපි හරශේෂයක් වශයෙන් ඉදිරියට ගෙනාවා. දැන් රක්ෂණ කිරීමේ වෙනස තමයි ආදායම් ප්‍රකාශනයට යා යුතු රක්ෂණ වියදම බලමු කීයද කියලා. 18 10 10 10 හර එකතු 19 10යි 19 10 බැල කළාම මෙන්න බලන්න වෙනස 10000ක් වෙනවා. මේ 10000 තමයි ආදායම් ප්‍රකාශනයට යන්නට ඕනේ. එතන බැල 10000ක ආදායම් ප්‍රකාශනය කියලා ආදායම් ප්‍රකාශනයේ හර කියන්නේ ආදායම් ප්‍රකාශනයේ රක්ෂණ ගාස්තු දාන්නේ පරිපාලන වියදම් වල. මේ අවසාන ශේෂය රුපියල් 2000 මේ අවුරුද්ද අවසානයේ කලින් ගෙවුවා වගේ ඉදිරියට ගෙවුවා වගේ. ඒක මූලදත්ත ප්‍රකාශනයේ ජංගවත්කමක්සේ පෙන්වන්න ඕනේ ඉදිරියට ගෙවු රක්ෂණ කියලා. හරි නේද? හොඳයි. ඊළඟ අයිතමේ බලන්න. ඒකින් එක විතර කරලා යමු. ඒක ලේසි. කඩකුලි මාසිකව ගෙවලා තියෙන 6000ක් අපි යමු කඩකුලි ගිණුමට. කඩකුලි ගිණුම අනුව අපි අවුරුද්ද මුල 8000ක් උපචිතව තිබිලා තියෙනවා බැල කරා. අවුරුද්ද අවසානයේ උපචිත රුපියල් 12000ක් තියෙන එකත් බැල වෙලා තියෙනවා. ගාණ කියන විදිහට කඩකුලි ගිණුම අනුව මාසික කඩකුලි රුපියල් 6000යි. ඒතර මාසකට කඩකුලි 6000 නම් ළමයි අවුරුද්දට කීයක් වෙන්න ඕනේද? මාසකට 6000 නම් අවුරුද්දට කඩකුලි වෙනුනේ ඒ වගේ 12ක් නේ. 6000 වැඩි කිරීම 12 රුපියල් 70 කීයද? 2000. වාර්ෂික කඩකුලිය. වාර්ෂික කඩකුලිය වෙන්න ඕනි කීයද? රුපියල් 70 2000. දැන් මේ කඩකුලිය කිරීමේ අවුරුදු මුලාගේ තියෙනවා අවුරුදු අග අවසානයේ තියෙනවා. මුදලින් ගෙවුවාගේ දීලා නැහැ. හැබැයි වාර්ෂික කඩකුලිය දන්නවා දැන් අපි. දැන් මේ කඩකුලිය කිරීමට තව අයිතමෙන් දෙකක් යන්න තියෙනවානේ මුදලින් ගෙවුවාගේයි වාර්ෂික ගානයි. වාර්ෂික ගාන තමයි ආදායම් ප්‍රකාශනයට යන්නේ. ඕනෑම ගිණුමක එක දත්තයක් හැර අනිත් දත්ත දන්නවනම් ඒ නොදුන් සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. දැන් මේ ගානේ කඩකුලිය ගිණුම අනුව වර්ෂය තුල මුදලින් ගෙවුවාගේ මුදල් ගිණුම බැර කරලා මෙතන හර වෙනාගේ දන්නේ නැහැ. ඒක තමයි හොයාගන්න තියෙන්නේ. අපි ඒකට අපි හිස්තනක් තියෙනවා හොයාගන්න අයිතමෙන්. වාර්ෂික කඩකුලිය 72000යි. වාර්ෂික කඩකුලිය දිසටහන මොකද්ද? වාර්ෂික කඩකුලිය තමයි ආදායම් ප්‍රකාශනයට මාරු වෙන්නේ. ආදායම් ප්‍රකාශනයේ හර කඩකුලිය ගිණුම බැර. අපි කඩකුලිය ගිණුම බැර කරන ආදායම් ප්‍රකාශනය කියලා ඒ ගාන අපි දන්නවා 72000යි. තොර ගිණුමේ අවුරුද්ද මුල උපචිත ගාන දැම්ම, අවුරුද්ද අග උපචිත ගාන දැම්ම, මුදලින් ගෙවුවාගේ දීලා නැහැ අපි ඒක හිස්තනක් තිබ්බා. වාර්ෂික කඩකුලිය අපි දැන් දන්නවනේ වාර්ෂික කඩකුලිය ආදායම් ප්‍රකාශනයේ හර කඩකුලි ගිණුම බැර. ඒතර දැන් මේ කඩකුලි ගිණුමේ වෙනස තමයි වර්ෂය තුල මුදලින් ගෙවුවාගේ. බලන්න කීයද කියලා. මෙතන එනවා බැර පැත්ත එකතු 80000ක්. අපි 80000 හර පැත්තට දැම්මම මෙතන 12000ක් අඩු වෙනවා. එහෙනම් මුදලින් ගෙවුවාගේ වෙනවා 68000ක් නේද? කඩකුලි සම්බන්ධයෙන් මුදලින් ගෙවලා තියෙනවා 68000ක්. අවුරුද්දට අදාළ ප්‍රමාණය 72000යි. අවුරුද්ද අවසාන උපචිතගේ 12000යි. අවුරුද්ද අවසාන උපචිතගේ මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක්. මේ කඩකුලි කිරීමත් හරි. ඊළඟට තියෙන අයිතම බලන්න. 10%ක 250000ක බැංකු ණය මුදල ලබාගෙන ඇත්තේ 2020 ජනවාරි 1 වෙනිදායි. දැන් අපි දන්නවා මේ ව්‍යාපාරය ගිණුම් වර්ෂය පටන් ගන්නේ 2020 අප්‍රේල් එක තමයි ගිණුම් වර්ෂය පටන් ගන්න ඉවර වෙන්නේ 2021 මාර්තු 31. එතකොට බැංකු ණය ආරම්භ වෙනවා කියන්නේ 2020 ජනවාරි එක. ඒ කියන්නේ මේ ගිය අවුරුද්දේ. ගිය අවුරුද්ද තමයි බැංකු ණය ආරම්භ තියෙන්නේ. මේ අවුරුද්දේ මාස 12ටම ණය පොලිය ගෙවන්න ඕනේ. ණය පොලිය වෙනවා රුපියල් 250000ක ණය මුදල 250000ට 10%ක්. 250000ට 10%ක් කියන්නේ කීයක්ද? 25000. එහෙනම් වාර්ෂික ණය පොලිය වෙන්න ඕනේ කීයක්ද? 25000. මේ තමයි වාර්ෂික ණය පොලිය. ତොර ණය පොලිය කිරීම අවුරුද්ද මුල උපචිත ගානකුත් තියෙනවා. අවුරුද්ද අග උපචිත ගානක් තියෙනවා. වර්ෂය තුල ගෙව් මුදලින් ගෙව් වගේ දීලා නැහැ. වාර්ෂික ගාන දන්නවා. එහෙනම් ඉස්සලා ගාන ගැලපිලි කළා වගේ තමයි මුදලින් ගෙව් වගේ අපි දන්නේ නැහැ. එහෙනම් මුදල් කිරීම බැර ණය පොලිය කිරීම හර වෙච්ච ගාන දන්නේ අපි ඒක හොයාගමු මේ කිරීමෙන්. වාර්ෂික ප්‍රමාණය කීයද? 25000. 250000ට 10%. वार्षिक प्रमाणे आदान प्रकाशन हार मेतन बेलने 25000 आदान प्रकाशन हारන මූල්‍ය විද මෙරතේ ණය පොලිය ගිණුම බැරෙනවා. එවිට ගිණුමේ වෙනස තමයි මුදලින් ගෙවුවාගේ. බලන්න කීයද කියලා බැර පැත්ත එකතු 29000යි. 29000 හර පැත්තට දැම්මම එතන වෙනස එනවා 23000. ඒ ණය පොලිය
වර්ෂය තුළ මුදලින් ගෙවුවාගේ රුපියල් 23000යි. ඒක තමයි අපි ගිණුමෙන් හොයාගත්තාගේ. අපි එක් එක් ගිණුමෙන් දැන් සොයාගන්න අයිතිම හොයාගෙන යනවා right. ඒතර මේ අවුරුද්ද අග උපචිත ගාන ශේෂ පත්‍රයට ජංගම මේ මූලධාතු ප්‍රකාශන ජංගම වගකීම්. බලන්න ඊළඟ අයිතමය වර්ෂය තුළ මිලදීගත් ලිපි ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් 20000යි. ලිපි ද්‍රව්‍ය අපි යමු ලිපි ද්‍රව්‍ය ගිණුමට මුදලින් ගෙවලා තියෙන ලිපි ද්‍රව්‍ය රුපියල් 20000ක් නේද? ලිපි ද්‍රව්‍ය ගිණුම බලන්න. අවුරුද්ද මුල ඉතිරි ශේෂ දෙනවා අවුරුද්ද අග ශේෂ ගලපලා තියෙනවා මුදලින් ගෙවලා තියෙන 20000ක්. මුදල් ගිණුම බැර ලිපි ද්‍රව්‍ය ගිණුම හර 20000යි. මුදලින් ගෙවුවාගේ දීලා තියෙනවා අවුරුද්ද මුල ඉතිරි ගාණ දෙනවා අවුරුද්ද අග ඉතිරි ගාණ දෙනවා. දැන් එහෙනම් ආදායම් ප්‍රකාශනට යා යුතු ගාණ තමයි හොයාගන්න ඕනේ. හර එකතු 22500යි 22500 බැර කරාම මෙන්න මේක තමයි ආදායම් ප්‍රකාශනට යා යුතු ගාණ. මේ ගාණෙන් හොයාගන්න තියෙන්නේ ආදායම් ප්‍රකාශනට යා යුතු ගාණ තමයි මේ ගිණුමින් හොයාගන්න තියෙන්නේ. 18500යි. මෙතන තියෙන ආදායම් ප්‍රකාශනය. ලාභ ගිණුම. එක් එක් ගිණුමින් එක් එක් දත්ත හොයාගන්න තියෙන්නේ. ලිපි ද්‍රව්‍ය ගිණුම හොයාගන්න තියෙන වර්ෂයේ ලිපි ද්‍රව්‍ය වියදම 18500 මෙතන බැර ආදායම් ප්‍රකාශනය හර මේ 4000 මූලධාතු ප්‍රකාශනයේ ජංගවත්කම ඉතිරි ලිපි ද්‍රව්‍ය කියලා. හරිනේ? හොඳයි. ඒ ගිණුමත් හරි. බලන්න ඊළඟ ගිණුම 6. වර්ෂ අවසානයක වර්ෂය තුළ විදුලිය සඳහා නිකුත් කළ චෙක් පතේ වටිනාකම රුපියල් විදුලිය සඳහා නිකුත් කළ චෙක් පතේ වටිනාකම 22000යි. අපි යම් විදුලිය ගිණුමට විදුලිය ගිණුමේ මුදලින් ගෙවලා තියෙන 22000ක්. මුදල් ගිණුම බැර විදුලිය ගිණුම හර 22000ක්. අවුරුද්ද මුල උපචිත ගාණක් තිබිලා තියෙන 4500ක් අවුරුද්ද අග උපචිත අගයක් හෝ කලින් ගෙවුව වගේක් දීලා නැහැ. ඒ කියන්නේ නැහැ. එහෙනම් මේ ගිණුමේ ගන්න වෙනස ඒක තමයි ආදායම් ප්‍රකාශනට යා යුතු වගය. හර එකතු 22000යි 22000 බැර කරමු. මෙන්න වෙනස මේක තමයි ආදායම් ප්‍රකාශනට යා යුතු වගය. බලමු කීයද කියලා. 0.5 5 10 එකතුරි 5යි 7යි 12යි 17500යි. මේක තමයි ආදායම් ප්‍රකාශනට යා යුතු වගය. එතන බැර ආදායම් ප්‍රකාශනය කියලා. පැහැදිලිද? හොඳයි. ඔය කොටසත් එක්ක ඔය අභ්‍යාසය අවසන් වෙනවා. ඔය අභ්‍යාසයක අපි විශේෂයෙන්ම හඳුනාගත්තා අවුරුද්ද මුල ශේෂයන් ගලපන විදිය වගේම එකම ගිණුමේ ගැලපීම් කරන ආකාරය වෙන බාහිර ගිණුම් සම්බන්ධ කරගන්න නැතුව උපචිත වගයෙන් කලින් ගෙවුවා වගයෙන් ලැබිත වගයෙන් කලින් ලැබුවා වගයෙන් එකම ගිණුම ගලප ගන්න ආකාරය. අපි එනම් මෙම අභ්‍යාසය මෙතනින් අවසන් වෙනවා. අපි ගැලපුම් සටහන් පිළිබඳ තවත් අභ්‍යාස අපි ඊළඟ පාඩම් මේකකයේ තුලින් කතා කරමු.